මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින එළඹෙන පළාත් සභා මැතිවරණයේදී අපේ පක්ෂ නියෝජනය කරමින් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ තරගවදින කණ්ඩායමට නායකත්වයේ සපයන අපේ මධ්‍යම කාරක සභාවේ සමාජික සමන්ත විද්‍යාරත්න සහෝදරයාගෙනු ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින එළඹෙන පළාත් සභා මැතිවරණයේදී මේ බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරගවදින රාමලිංගම් චන්ද්‍රසේකරන් සහෝදරයා, දිනදාස රත්නායක සහෝදරයා, ඒ වගේම මේ වැලිමඩ ආසනයේ නියෝජනය කරමින් තරගවදින තමුන්නාන්සලා නගරේ අපේ නිස්සංක සහෝදරයා, ඒ වගේම නිලංග සහෝදරයා, ඒ වගේම ගුණවර්ධන සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙනු මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා, තාත්තලා, සහෝදරවරු, සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි දන්නවා ඡන්දේ තියෙන්නේ සැප්තැම්බර් මාසේ 20. දැන් මේ සැප්තැම්බර් මාසේ 20 පැවැත්වෙන ඡන්දෙදී අපි මොන වගේ තීන්දුවක්, තීරණයක් ගන්න ඕනද කියන කරුණු කාරණා ගැන ටිකක් කෙටියෙන් කතා බහ කරගන්න තමයි තමුන්නාන්සලා හම්බ වෙන්න ආවේ. දැන් ඡන්දේ කියන්නේ මොකක්ද? ඒ දේශපාලන පක්ෂ තමන්ගේ මතය රටට කියලා ජනතාව ඒ අනුව තීන්දුවක් අරගෙන ඡන්ද දිනේට ඡන්ද ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ බදුල්ල පුරා සෑම ගමකටම ගිහිල්ලා, සෑම නිවසකටම ගිහිල්ලා, සෑම නගරයකම ප්‍රධාන රැස්වීම් පවත්වලා රටට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ඒක හොඳද නරකද? ඒක නරක නම් අපි වෙනස් කරන්න ඕන කොහොමද කියලා අපි කතා බහ කරනවා. ඒක අපේ අයිතිය. මේ මැතිවරණයට අපි ඉදිරිපත් වෙලා ඉන්න දේශපාලන ව්‍යාපාරය. අපිට අයිතියක් තිබෙනවා අපේ මතය තමුන්නාන්සලාට අවිලා කියන්න. අපි කියන දේ විතරක් නෙවෙයි, අපි කරන දේ විතරක් නෙවෙයි. රාජපක්ෂ මහත්තයලා මේ රටට කරපු දේ අපි අවිලා තමුන්නාන්සලාට කියනවා. හැබැයි දැන් රාජපක්ෂ මහත්තයලා මේ මැතිවරණයට සූදානම් වෙලා ඉන්නේ කොහොමද? රාජපක්ෂ මහත්තයලා මොකද කරන්න හදන්නේ? දැන් තමුන්නාන්සලා දන්නවා මොනරාගල දිස්ත්‍රික්කයේ පෙරේදා වෙනකොට අපේ කාර්යාල 14ක් විනාශ කරලා තිබෙනවා. ඊයේ රාත්‍රියේ තවත් කාර්යාල 4කට ගිනි බිඳලා තිබෙනවා. අපේ වේදිකාවකට ගිනි තියලා තියෙනවා. අපේ මොනරාගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක විජේශ්‍රී සහෝදරයාගේ ගෙදර වෙඩි තිබ්බා. මොනරාගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක සෝමරත්න සහෝදරයාගේ ගෙදරට පහර දුන්නා. මොනරාගල දිස්ත්‍රික්ක අපේ හිතවතෙක් වුණු සේනාධිර සහෝදරයාගේ ගෙදරට වෙඩි තිබ්බා. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ කාර්යාල කීපයකට පහර දීලා තිබෙනවා. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ අපේක්ෂකෙක් වුණු අපේ සෙල්වරාජ් සහෝදරයට පහර දීලා තිබෙනවා. දැන් රාජපක්ෂ මහත්තයා මොකටද මේ ලෑස්ති වෙන්නේ? අපි රාජපක්ෂ මහත්තයාගෙන් අහන්න, රාජපක්ෂ මහත්තයෝ මේක මැතිවරණයක්ද මේක මැරණවරණයක්ද කියලා කියන්න. ඒක කියන්න ඕන රට. ජනතා විමුක්ති පෙරමුණ අපිට අයිතියක් තියෙනවා. තමුන්නාන්සලා ගාවට ඇවිල්ලා අපි කරන දේ, රටට වෙලා තියෙන දේ කියන්න. රාජපක්ෂ මහත්තයා ඕගොල්ලොත් ඇවිල්ලා කියන්න. ඒක තමයි ඡන්ද කියලා කියන්නේ. හැබැයි රාජපක්ෂ මහත්තයා මොකද්ද කරලා තිබෙන්නේ? සූර්යවැවෙන් පාතාල නායකයෝ ගෙනල්ලා, කොළඹින් පාතාල නායකයෝ ගෙනල්ලා, ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩරට බාර දීලා, කළු ඇඳුම් මැදලා රැතිස්සද දීතියක් වපුරමින් යනවා. එසා රාජපක්ෂ මහත්තයා මේ ලෑස්ති වෙන්නේ මැතිවරණයකට නෙවෙයි, මැරවරණයකට. ජනතාවට මොකද්ද කියන්නේ? අපි තමුන්නාන්සලාගෙන් අහන්න මොකක්ද? මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කන්න. මේ රටේ ජනතාව බීතියට පත් කරලා රාජපක්ෂ මහත්තයාගේ පවුල වටේ ඉන්න කල්ලියත් විරාජමාන ලෙස වැජබෙන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා ජනතාවගේ ඡන්ද අයිතිය රැක ගන්න සූදානම්ද කියන ප්‍රශ්නයද අපි හමුවේ තිබෙනවා. අපි තමුන්නාන්සලාට කියනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි කවුරු පෙරමුණට එන්න ඕන වෙලා තිබෙන්නේ. අපි මැතිවරණ කොමසාරිස්තුමාගේ ගහන්න. ඔහුට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවක් හදලා දීලා තිබෙනවා. පාර්ලිමේන්තුව අනපන සම්මත කරලා නීතිය බලය පවරලා දීලා තිබෙනවා. පාර්ලිමේන්තුව මුදල් වෙන් කරලා බලය ලබා දීලා තිබෙනවා. එතුමා හැම ඡන්දයක් එන්න කලින්ම ආණ්ඩුවෙන් ඉල්ලනවා, පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා මෙච්චර සල්ලි ඕන කියලා. ඒ සල්ලි ඔක්කොම පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට වෙන් කරලා දීලා තිබෙනවා. අපේ වැදගත් රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මැතිවරණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලා තිබෙනවා.
මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීම තමයි සාධාරණ මැතිවරණයක් පවත්වන එක. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මැතිවරණ කොමසාරිස්තුමා පත්තරයට අරක කියනවා මේක කියනවා. රේඩියෝට අරක කියනවා මේක කියනවා. රූපවාහිනියට අරක කියනවා මේක කියනවා. නිකන් තෙපර බාන. නිකන් කෙකර ගන්න. අපි කියන්නේ මැතිවරණ කොමසාරිස්තුමා කරුණාකරලා තෙපර බෑම නතර කරන්න. කරුණාකරලා කෙකර බෑම නතර කරන්න. තමුන්නාන්සේ කියන්න නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අපේ රටේ පවත්වන්න පුළුවන්ද බැරිද කියලා. ඒක ඔබතුමාගේ කාර්යභාරය. ඒකට බලය දීලා තිබෙනවා. දැන් මැතිවරණ කොමසාරිස්වරයා කියන්න ඕන ඌව පළාතේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න බෑ කියලා. ඒක කෙලින් කියන්න. මැතිවරණ කොමසාරිස්වරයාට අපි කියන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් තියන්න බැරි නම් කියන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි ලෑස්ති මේ රටේ ජනතාවත් එක්ක ඒකාබද්ධව නිදහස් සහ සාධාරණ මැතිවරණ කරා ඌව පළාත් සභාව පිටවන්න මේ ප්‍රදේශයේ ජනතාව ලෑස්ති කරන්න අපි සූදානම්. මැතිවරණ කොමසාරිස්තුමා ඒක කියන්නේ. පොලිසිය මහතුරුන්ටත් අපි කියන්නේ. පොලිස්පති ඉලංගකෝන් මහත්තයා මේ සාමාන්‍ය පොලිස් නිලධාරීන් ගොඩක් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කටයුතු කරන්න ලෑස්ති. මේ සාමාන්‍ය ගොවි අම්මා තාත්තගේ ජීවිතය හා සමාන ජීවිතයක් තමයි බොහෝ පොලිස් නිලධාරීන්ගේ ජීවිතය. ඔවුන්ට ලැබෙන පඩිය ඒක තියලා බැංකු ණයක් අරගෙන තමයි ගේ හදාගෙන තිබෙන්නේ. මාසේ අන්තිමට අතට එන්නේ පොලිස් නිලධාරි මාත්‍ර සොච්චම් පඩිය. ඒ පඩියෙන් පොලිස් නිලධාරීන්ගේ මහතුරුන්ට උගන්වන්නත් බෑ. ගෙදර ලයිට් බිල ගෙවන්නත් බෑ. හරියමන් ජීවිතයක් පවත්වාගෙන යන්නත් බෑ. නිසා පොලිස් නිලධාරි මහතුරුන්ට තුවමනාවක් තිබෙනවා. මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියලා. එනිසා බොහෝ පොලිස් නිලධාරි මහතුරුන්ට මේ පළාතේ නීතිය සාමය ස්ථාපිත කිරීම වමනාවක් තිබෙනවා. හැබැයි ඉලංගකෝන් මහත්තයා ඇතුළු ඉතා කුඩා කණ්ඩායම සසේන්ද්‍ර රාජපක්ෂ පස්සේ වැටිලා, නිමල් සිරිපාල පස්සේ වැටිලා, ගෝඨාභය රාජපක්ෂ වටේ වැටිලා තනතුරු තාන්න බාන්න ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීතිය සහ සාමය පිටවට්ටමින් තිබෙනවා. අර පොලිසිය ඉන්න දැන් අලුත් කෙනෙක් පොලිස් පෙත්තප්පු කෙනෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශය. ගෝඨාභය ආපුවම බත් කෑවද කියලා කෑවා කියලා. ඔච්චර. මේ පොලිස් පෙත්තප්පුලා දාලා සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගේ පෞරුෂය, සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගේ ගරුත්වය මුළුමනින්ම විනාශයට පත් කරලා තිබෙනවා. දැන් කියන්න පොලිස්පතිතුමා මේ ඌව පළාතේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න බැරිද? පොලිස් දෙපාර්තමේන්තුවක් හදලා ඒකට නිලධාරීන් බඳවගෙන පාර්ලිමේන්තුවේ සල්ලි වෙන් කරලා පොලිස් දෙපාර්තමේන්තුවක් හදලා තිබෙන්නේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න. නමුත් වර්තමානයේ ඉලංගකෝන් මහත්තයා කටයුතු කරමින් තිබෙන කොහොමද? නීතිය හා සාමය ආරක්ෂා කරන්න සූදානමක් නැහැ. කරුණා කරලා අපි පොලිස් ප්‍රතිතුමාගෙන් කියන්නේ. ඔබතුමාට කියන්න නීතිය හා සාමය රකින්න බැරිද ඌව පළාත? ඒක බැරි නම් කියන්න. පෙත්තප්පු නෙවෙයි එතුමා කියන්නේ. බැරි නම් මේ ඌව පළාතේ අම්මා තාත්තා එක්ක එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නීතිය හා සාමය මේ පළාතේ රකින්න. එහෙම එකක් ඕනේ නැද්ද අපිට? මේ ජනතාවගේ ඡන්ද කොල්ල කන්න බීතියක් වපුරලා ඩිෆෙන්ඩර් අත ගෙනල්ලා කළු වීදුරු වලින් වහලා කළු ඇඳුම් මැදගෙන ගම්වලට ගිහිල්ලා බීතියට ලක් කරලා බය කරලා කතා කරන එක වළක්වලා රැස්වීමකට එන එක වළක්වලා දේශපාලන සංවාදය වළක්වලා රාජපක්ෂ මහත්තයා හදන්නේ ඡන්ද කොල්ලයකට මේ ඌව පළාතේ විරෝධාර පරම්පරාවකින් පැවතගෙන යන ජනතාවක් ඉන්නේ. අපි සියලු දෙනා එකතු වෙන්න ඕන සාධාරණ මැතිවරණයක් දිනා ගන්න අද අපිට අවශ්‍යකමක් තිබෙනවා. ඒ සඳහා අපි පෙළ ගැහෙන්න ඕන වෙලාවක් අද අපිට ලැබිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. රාජපක්ෂ මහත්තයා උත්සාහ කරනවා නම් මේ කුඩා කෙලිත්තිලි වලට කුඩා කෙන්දරිලි වලට ජනතා විමුක්ති පෙරමුණේ හඬ යටපත් කරන්න පුළුවන් කියලා රාජපක්ෂ මහත්තයෝ ඒක තමුන්නාන්සලගේ හීනයක් විතරයි, හිතලුවක් විතරයි. මේ හඬ එහෙම යටපත් කරන්න බෑ. එතුමා නිකන් නෙවෙයි මේ පටන් ගන්න. එතුමාට අත්දැකීම් තිබෙනවා. අපේ රටේ මාධ්‍ය නිහඬ කරා. සිරසර ආයතනයේ දෙපාරක් බෝම්බ ගැහුවා. කවුරුත් අත්අඩංගුවට ගත්තේ නෑ. සියත ආයතනයට ගිනි පින්දා. ඉරුදින කාර්යාලයට වෙඩි තිබ්බා. උදේන් කාර්යාලයට 3-4 පාරක් බෝම්බ ගැහුවා. ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් 11 දෙනෙක් ඝාතනය කරා. පොත්තල ජයන්ත, කිත් නොයාර්, උපාලි තෙන්නකෝන් ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවකගේ එක්ක අත කැඩුවා, එක්ක කකුල කැඩුවා,
එක්ක දෙකම කැඩුවා. මේ ඔක්කොම කරලා රාජපක්ෂලා මාධ්‍ය නිහඬ කරා. අපි දැන් කොච්චර මෙතන රාජපක්ෂ කිව්වත් එකක්වත් මේක නාලිකාවකවත් යන්නේ. මේ මාධ්‍ය මහතුරුන්ගේ වැරද්ද නෙවෙයි. රාජපක්ෂ ගැන මේ මාධ්‍ය මහත්තයෙක් පත්‍රය ලියනවා නම් දකුණු අතේ වම් අතෙන් ලියන්න ඉගෙනගෙන තමයි ලියන්න වෙන්නේ. මොකද දකුණු අත නැති කරන්නේ. එහෙම තමයි රාජපක්ෂ මහත්තයා පහුගේ අවුරුදු කීපය ඇතුළත හඹාගෙන ගිහිල්ලා පහර දීලා මාධ්‍ය බියවද්දලා සමහර මාධ්‍ය සල්ලි වලට අරගෙන සමහර මාධ්‍යයට වරදාන දීලා මාධ්‍ය හඬ යටපත් කරා. මාධ්‍ය බියවැද්දුවා. මාධ්‍ය සලිත කරා. බියවද්දලා සලිත කරලා මාධ්‍ය හඬ නිහඬ කරා. ඒ වගේ තමයි අධිකරණය. රාජපක්ෂ මහත්තයා අධිකරණයේ මහ පුටුවේ සිරානි බණ්ඩාරනායක මැතිතුමිය නිරපය හැරියා. එතුමිය හිරේ දාන සැලසුම් ඇදුවා. එතුමියගේ මහත්තයා හිරේ දාන සැලසුම් ඇදුවා. ලංකාවේ පළවෙනි වතාවට සෙලාම් බැංකුවේ සභාපති මතක තබා ගන්න. සෙලාම් බැංකුවේ සභාපති අග්‍රවිනිශ්චයකාර පුටුවේ වාඩි කෙරෙව්වා. ලංකාවේ පළවෙනි වතාවට බැංකුවක සභාපති කෙනෙක් අධිකරණයේ මහ පුටුවේ වාඩි කෙරෙව්වා. ඊට කලින් එයා ගෝඨාභය රාජපක්ෂ කම්පැනි කීපයක අධ්‍යක්ෂකවරයෙක්. ඊට කලින් එයා ආණ්ඩු උපදේශකවරයෙක්. ඊට පස්සේ සෙලාම් බැංකුවේ සභාපතිවරයා. එයා ගිහිල්ලා අධිකරණ මහ පුටුවේ වාඩි කෙරෙව්වා. සාමාන්‍ය මහේස්ත්‍රාත්වරුන්ට පන්න දඬුවම් දුන්නා. සමහර ඈත පළාත්වලට මාරු කරලා ඇරියා. රාජපක්ෂලට අනුව නඩුව විභාග නොකරන රාජපක්ෂලට අනුව තීන්දුව නොදෙන මහේස්ත්‍රාත්වරුන් ගණනාවක් ඈත පළාත්වලට මාරු කරලා දැම්මා. අධිකරණ පද්ධතිය බය කරා, භීතියටපත් කරා, සලිත කරා, නිහඬ කරා. ඒ වගේම තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාව සාධාරණ වැඩ කටයුතු කරන්න උත්සාහ කරපු නිලධාරීන් ගණනාව මාරු කරා. සමහර අය රස්සාවෙන් නිරපැහැරියා. මෙලඟදී සහකාර පොලිස් අධිකාරී තනතුරු ගණනාවක් දුන්නා. සහකාර පොලිස් අධිකාරී තනතුරු ගණනාවෙන් බහුතර ප්‍රමාණයක් හැකියාවට දක්ෂකමට ගත්ත කුඩා ප්‍රමාණයකුත් ඉන්නවා. බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අනසකට යට වෙන ආණ්ඩු අපරාධ වලට අහුල්ලුණු බොහෝ ක්‍රියාකාරකම් වලට අහුල්ලුණු අයට උසස් වීම දුන්නා. සාමාන්‍ය OIC මහත්තයට සහකාර පොලිස් අධිකාරිකම දුන්නේ නැතුව ඇරි. ඒගොල්ලෝ පළවෙනි වතාවට නඩුවක් දැම්මා. මේ සහකාර පොලිස් අධිකාරීවරු පත් කිරීම වැරදි කියලා ලංකාවේ පළවෙනි වතාවට නඩුවක් දැම්මා. පොලිස් නිලධාරීන් හිංසාවට වාදනය කරා. පොලිස් නිලධාරීන් විවිධ දඬුවම් මාරු කිරීමකට ලක් කරා. අපේ රටේ පොලිසියට වදපිට වද දුන්නා රාජපක්ෂ මහත්තයා. ලංකාවේ පළවෙනි වතාවට අවුරුදු 63 පිරීලා සේවා අධික 3-4 ලබා දෙමි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නවා අනුර සේනානායක කියලා. කොළඹ කොට්ටාසේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. හැරමිටියෙන් යනකම් එයා නියෝජ්‍ය පොලිස්පති පුටුවේ වාඩි කරවලා තියෙනවා. ඇයි රාජපක්ෂගේ අනට අනුව කටයුතු කරන අය. ඒගොල්ලන්ට උසස් වීම පිට උසස් වීම. ඒගොල්ලන්ට 60 පිරිලා තවදුරටත් එන්න උසස් වීම දෙනවා. මොකද්ද කරලා තිබෙන්නේ? පොලිස් කොමිසම අහෝසි කරා. සියලු බදවා ගැනීම රාජපක්ෂගේ අතට ගත්තා. සියලු මාරු කිරීම රාජපක්ෂගේ අතට ගත්තා. සියලු උසස් වීම රාජපක්ෂගේ අතට ගත්තා. පොලිසිය බය කරා. පොලිසිය සලිත කරා. පොලිසිය නිහඬ කරා. ද රාජපක්ෂ මහත්තයට පුළුවන්කම ලැබුණා. මාධ්‍ය බය කරලා සලිත කරලා නිහඬ කරන්න. අධිකරණය බය කරලා සලිත කරලා නිහඬ කරන්න. පොලිසිය බය කරලා සලිත කරලා නිහඬ කරන්න. හැබැයි කවර බියවැද්දීන් හමුවේ වුණොත් බය කරන්න බැරි වුණු නිහඬ කරන්න බැරි වුණු හඬක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ හඬ. රාජපක්ෂ මහත්තයා මේක නිහඬ කරන්න බෑ. මතක තබා ගන්න. මේ හඬ නිහඬ කරන්න පුළුවන්ද? මේ හඬ නිහඬ කරන්න බෑ. අපි වැලිගමට මේ වැලිමඩ නගරයට ආවේ මේ හඬ අද අවදි කරන්න. මොකද්ද රට වෙලා තිබෙන්නේ? මේ රාජපක්ෂ පවුලට මතක තබා ගන්න බලය දාලා ඉන්න බෑ. මීට කලින් හැම නායකයටම ගෙදර ගිහිල්ලා ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති වෙලා වාඩි වෙලා විපක්ෂ නායක වෙලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ජනාධිපති වෙලා ඉඳලා අත්තනගල්ලේ වලව්වට ගිහිල්ලා ආංශි පුටුවේ වාඩි වෙලා පොතක් බල ඉන්න පුළුවන්. හැබැයි මේ රාජපක්ෂ මහත්තයාට රාජපක්ෂ මහත්තයාගේ පවුලට
පවුල වටේ ඉන්න කල්ලියට බලේ නැතුව ඉන්න බෑ. කොහොමද මේ පවුල බලේ නැතුව ඉන්නේ? අත්පත් කරගෙන තියෙන මහා ධනය, අත්පත් කරගෙන තියෙන මහා බලය, අත්පත් කරගෙන තියෙන මහා වරප්‍රසාද මේ සියල්ල නැතුව කොහොමද ඉන්නේ? කල්පනා කරලා බලන්න මේ පවුල කොහොමද ඉන්නේ බලය නැතුව. නාමල් රාජපක්ෂ කිරිසප්පය රටේ දෙවනි ජනාධිපති හැටියට කටයුතු කරනවා. එයාට හිතුනාම කොළඹ නගරේ දින 10ක් වහලා එළි වෙනකම් මහා දවල් වගේ ලයිට් දාලා කාර් රේස් පදිනවා. එයාට හිතුනාම දළදා මාලිගාව ඉස්සරහ අපේ මහානායක හඳුරන්නේ විරෝධය නොතකා රේස් පදිනවා. කොහොමද නාමල් මේ බලේ නැතුව ඉන්නේ? යෝසිත රාජපක්ෂ දරුවා නාවික හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් ඊට වඩා තරුපටි ගහගත්තු අය එයාට සැලුට් එක ගහනකොට ලංකාවේ රගර් ජාතික කණ්ඩායමේ නායකයා වෙනකොට එයාට රගර් ගහන්න හිතුනාම ගාලු ක්‍රිකට් පිටියේ ලෝකේ කිසි රටක ක්‍රිකට් පිටියේ රගර් ගහන්න එයා ගාලු ක්‍රිකට් පිටියේ රගර් ගහලා මුළු පිට්ටනියම විනාශ කරන්න තරම් බලයක් තියෙනකොට කොහොමද යෝසිත මේ බලේ නැතුව ඉන්නේ? ඒට නාවික හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් බලේ නැතුව තුවක්කුවකුත් අරගෙන මේ හන්දිය මුර කරන්න වෙනවා. කොහොමද යෝසිත එහෙම කරන්නේ? බලේ නැතුව ඉන්න පුළුවන්. මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවා රෝහිත රාජපක්ෂ එයා ඉගෙන ගන්නවා ගගනගාමියෙක් වෙන්න. එයා පාරම් බානවා. එයා ලක්ෂයකමාර සපත්තු දානවා කියලා පාරම් බානවා. එයා ඉගෙන ගන්නවා හඳට යන්න. එයා ඉගෙන ගන්නවා අඟහරු ලෝකෙට යන්න. එයා ඉගෙන ගන්නවා අභ්‍යවකාශ තරණය කරන්න. මේ බලේ නැතුව කොහොමද රෝහිත ඉන්නේ? හඳෙන් පනින්න තමයි වෙන්නේ. එඳ ඒගොල්ලන්ට මේ බලේ ඕන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකාවේ ටයිප්‍රයිටර් කෙනෙක් හැටියට කම්පියුටර් ඔපරේටර් කෙනෙකුට හැටියට වැඩ කර ඉඳලා අද ලංකාවට ඇවිල්ලා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා බවට පත් වෙලා මා අසීමිත බලයක් හදාගෙන ගෝඨාභය රාජපක්ෂ කොහොමද මේ බලේ නැතුව ඉන්නේ? බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ඉඳලා කරපු රස්සාවවත් දන්නේ අම්මපා. මට සමහර අය කිව්වා පෙට්‍රල් සෙට් එක තෙල් ගැහුවා කියලා. ඒ එහෙම ඉඳලා බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මුළු ආර්ථිකයම මෙහෙවන ආර්ථික සංවර්ධන ඇමතිකම අරගෙන නිමල් සිරිපාල්ලා යටපුටුවට දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ පැත්තකට දාලා අසීමිත බලයක් සහිත මෙහෙවන කළ නොහැක්කක් නොමැත කියන අරමුණෙන් කටයුතු කරන බැසිල් රාජපක්ෂ කොහොමද බලේ නැතුව ඉන්නේ? කල්පනා කරලා. සමහර රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මහලොක්ක කරලා කතානායක පුටුවේ වාඩි කරවලා කොහොමද බලේ නැතුව ඉන්නේ? සසේන්ද්‍ර රාජපක්ෂ බාප්පා ජනාධිපති වෙන්න කලින් හිටපු තැනක්වත් දන්නේ අම්මපා කොහේ හිටියත් දන්නේ. ජනාධිපති වෙන්න කලින් හිටපු තැනක්වත් දන්නේ නැති සසේන්ද්‍ර රාජපක්ෂ මේ ඌව පළාතේ මාහැමති දූරේ වාඩි කරවලා අනපනත් වෙනස් කරලා කතරගම බස් නායක නෙමෙයි පුටුවත් වාඩි කරවලා දෙකේම වාඩි වෙන තරමට නීති හදලා නීති වෙනස් කරලා මේ බලේ නැතුව කොහොමද සසේන්ද්‍ර රාජපක්ෂ ඉන්නේ? මොන්ටිසෝරි එක ටීචර් කෙනෙක් ඇටියට හිටපු සිරන්ති රාජපක්ෂ නෝනා අද අසීමිත බලයක් අරගෙන ලංකාවේ පළවෙනි කාන්තාවේ හැටියට වැජබෙන ජීවිතේ නැති කරගෙන කොහොමද ඉන්නේ? මහින්ද මහත්තයාගේ පුංචි අම්මගේ පුතා රුසියාවේ තානාපති වෙලා උදයංග වික්‍රමතුංග තව වැදගත් රටක තානාපති ධූරේ හොබවමින් අවුරුදු 9ක් එක දිගට මතක තියාගන්න. සාමාන්‍ය රටේ තානාපති සේවය අවුරුදු 3න් 3ට වෙනස් වෙනවා. ඒක තමයි ක්‍රියාපටිපාටි. ඕනෑම රටක තානාපතිවරයෙක් ඉන්න අවුරුදු 3යි. හැබැයි රුසියාවේ තානාපති අවුරුදු 9ක් උදයංග වික්‍රමතුංග මහින්ද මහත්තයාගේ පුංචි අම්මගේ පුතා. එයා කොහොමද මහින්ද මහත්තයාගේ බලය නැතුව රුසියාවේ තානාපති වෙලා ඉන්නේ? සිරන්ති නෝනාගේ අයියා නිසාන්ත වික්‍රමසිංහ සාමාන්‍ය පෙළ අසමත් වෙලා මතක තබා සාමාන්‍ය පෙළ අසමත් සාමාන්‍ය පෙළ පේ උදයංග වික්‍රමතුංග මේ නිසාන්ත වික්‍රමසිංහ නිසාන්ත වික්‍රමසිංහ ලංකාවේ බලගත් ආයතනයක් වුණා. එයා ලංකා ආයතනේ මහා පුටුව සභාපති පුටුව වාඩි වෙලා ඉන්නේ කොහොමද මේ බලේ නැතුව?
ශ්‍රියන්ති නෝනාගේ ඊළඟ මලය වියානවල තානාපති ධූරය අරගෙන සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන කෙනෙක් විදේශ සේව පිළිබඳ අත්දැකීමක් නැති කෙනෙක් වියාන නුවර තානාපති සේවයේ ඉන්නවා ශ්‍රියන්ති නෝනාගේ මල්ලි මේ බලේ නැතුව කොහොමද ඒව ලැබෙන්නේ? චමල් රාජපක්ෂගේ දෙවනි පුතා එයා ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉඳගෙන විශාල වාහන පාවිච්චි කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් එයා ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කොහොමද චමල්ගේ දෙවනි පුතා ඉන්නේ? මේ බලේ නැතුව කොහොමද මේගොල්ලෝ ඉන්නේ? ඒ නිසා මේ පවුල අත්පත් කරගෙන තියෙන බලය අත්පත් කරගෙන තියෙන ධනය මත මේ පවුලට බලේ නැතුව ඉන්න බෑ. මතක තබන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුතා බඳිනකොට මල් කන්ටේනර් එකක් ගෙනාවේ හොලන්ඩුවේ. මල් කන්ටේනර් එකක්. සරසන්. කොහොමද මේගොල්ලෝ ඉන්න බලේ නැතුව? ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ පවුල අපේ රටේ හැම තැනකටම රිංගලා හැම වැදගත් ආයතනම අරගෙන මහා ධනයක් එක්රැස් කරගමින් අද මහා ජන පීඩාවෙන් පීඩාවට පත් කරලා තිබෙනවා. දැන් ඌව පළාතේ ජනතාව මේකට රේව හොඳ පාඩමක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් මොකද කරන්නේ? දැන් ඒ නිසා රාජපක්ෂ පවුල කුලප්පු වෙලා ඉන්නවා. තන තන කාර්යාලවල පහර දෙන්න පටන් ගන්න තිබෙනවා. වෙඩි තියන්න පටන් ගන්න තිබෙනවා. වෙන ඩිපෝවල දින බස් අරගෙන බදුල්ලට අවිලා බෙදන්න පටන් ගන්නවා. ආණ්ඩුවේ සියලු ඇමතිවරු සියලු മന്ത്രിවරු මේ තියෙන සියලු තානායම් බුක් කරලා සියලුම හෝටල් බුක් කරලා ඒ වගේ නතර වෙලා ඡන්ද ව්‍යාපාරෙ මේ වෙනවා. සමහර ඒවා දැනගන්න ලෙඩ වුණා. පවිත්‍ර මෙහෙ බව දැනගත්තේ බණ්ඩාරවල ඉස්පිරිතාලට ගිහුවා. සුදර්ශනී මෙහෙ බව දැනගත්තේ ඉස්පිරිතාලට ගිහුවා. දයාසිරි මෙහෙ බව දැනගත්තේ ඉස්පිරිතාලට ගිහුවා. මේ ඔක්කොම මෙහෙ බින්න බෑලා මේ මාස දෙකක් ඇතුළත මොකද්ද මේ කරන්න හදන්නේ? මේ ජනතාවගේ මතය විකෘති කරන්න සැලසුම් කරමින් තිබෙනවා. ඇයි මේ පවුලටත් මේ කල්ලියටත් බලේ නැතුව ඉන්න බෑ. ඒ නිසා අපි හොතින් තීරුම් ගන්න තිබෙනවා. තව ඡන්දෙට දින 20ක් විතර තියෙනවා. අපි තාම හොඳින් දන්නවා තවත් මේ තත්ත්වය උග්‍ර කරන එක තමයි මේගොල්ලන්ගේ සැලසුම. තවත් මේ තත්ත්වය තීව්‍ර කරන එක තමයි සැලසුම. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපි ලෑස්ති. අද අපි මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිල්ලක් දාන්න. පෙරේද අපි මැතිවරණ කොමසාරිස් හම්බුණා. මැතිවරණ කොමසාරිස් එක පැය දෙකක් අපි සාකච්ඡා කරා. අපි මැතිවරණ කොමසාරිස්ට කිව්වා ඔයා කොළඹ ඉඳන් මැතිවරණ කරලා හරියන්නේ නැහැ. කොළඹ ඡන්දයක් නැහැ. ඔයා කාර්යාලය හදාගෙන ඉන්න බදුල්ලට කිව්වා. නිලධාරීන් කැඳවන්න කිව්වා බදුල්ලට. අපි පොලිසියේ මැතිවරණ බාර DIG ගාමිණී මහත්මයාත් එක්ක අපි සාකච්ඡාවක් ඉල්ලලා තිබුණා. එනිසා අපි නීත්‍යානුකූලවත් ප්‍රජාතන්ත්‍රවාදීවත් සාධාරණවත් මේ රටේ ජනතාවගේ මේ පළාතේ ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි ගනිමින් තිබෙනවා. මේක මේ විදිහට යන්න දෙන්න එපා. අපිට අපේ කැමැත්ත ප්‍රකාශනපත් කරන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය කොල්ල කන්න රාජපක්ෂ මහත්තයාටත් රාජපක්ෂ මහත්තයාගේ පවුලටත් පවුල වටේ ඉන්න කල්ලියටත් ඉඩ දෙන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. මොකද මේ පාලනය වෙනස් කරන්න. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් අහන්නේ. මෙදා සැරේ තමුන්නාන්සේලායි එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න හිතන්නේ. මොකද ඡන්ද දෙන්න එක්සත් ජාතික පක්ෂය. මේගොල්ලෝ හරි ගජ මිතුරෝ මතක තියාගන්න. පාර්ලිමේන්තුවට අපි හොඳට දකිනවා මේගොල්ලෝ. එකට විශ්වාස කරන කට්ටිය, එකට පාටි දාන කට්ටිය, එකට නයිට් ක්ලබ් යන කට්ටිය, එකට හොරෙන් හම්බ වෙන කට්ටිය, එකට ඩීල් දාන කට්ටිය. දැන් එක්සත් ජාතික පක්ෂයට ජනතාවත් එක්ක නෙවෙයි ගනුදෙනුවක් තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ බොහෝ පිරිසකට ගනුදෙනුවක් තියෙන ආණ්ඩුවත් එක්ක. මතක තබන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ගනුදෙනුවක් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක්ක. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නැගිනිය බැංකුවට හොරසල්ලි ලක්ෂ 20ක් අරන් ගිහිල්ලා බැංකුවෙන් අල්ලගත්තා. කට උත්තරයක් ගත්තද? නඩුවක් පැවරුවද? අපේ සමන් සහෝදරගේ පවුලේ කාට හරි වුණා නම් කොහොම වේද? හැබැයි කො නඩුත් නැහැ. කට උත්තරත් නැහැ. ඇයි? ගනුදෙනුව ප්‍රබලයි. ස්වල්ප මුදල් ප්‍රමාණයට ලක්ෂ 20ක් හොරසල්. ඒ හොරසල්ලි ලක්ෂ 20ක් අහුණා. ඔයිට වඩා කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයෙක් වෙන්න ඉන්න කෙනා
එයාගේ නැගණියගෙන් ලක්ෂ 20ක් හොරසල්ලිය වුණා. ඔහිට වඩා ප්‍රවෘත්තියක් තියෙන්න බෑ. ඔහිට වඩා වේදිකාවක කතා කරන්න බෑ. ආණ්ඩුවේ කවුරුවත් කතා කරනවද නැහැ. ඇයි? ආණ්ඩුවත් එක්ක ඩීල් ඊට වඩා ප්‍රබලයි. රවි කරුණානායක මහත්තයා ඒ ඇමරිකන් එක්සත් ජනපදයේ ඩොලර් මිලියනයක් ගෙනල්ලා යට නඩුවක් තියෙනවා. විනිමය නීති උල්ලංඝනය කිරීමේ නඩුවක්. අපේ රටේ නීතිය අනුව විනිමය නීතිය උල්ලංඝනය කරොත් අප නැහැ. හැබැයි රවි කරුණානායක මහත්තයා එළියේ ඉන්නේ. ඒගොල්ලන්ට ගනුදෙනු තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයාගමකි. ඒගොල්ලන්ට ගනුදෙනු තියෙනවා. බදුල්ල මහ ඉස්පිරිතාලේ ගොඩනගන කොන්ත්‍රාත් එක ගත්ත කවුද? එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයාගමකි. කොළඹ නගරේ පෞද්ගලික චෝගම් සමුළුවට කොළඹ නගරේ අලංකාර කරන පාරවල් වල කොන්ත්‍රාත් එක ගත්ත කවුද? එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක. ඒගොල්ලන්ට ගනුදෙනු තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සමුළුව තියෙනකොට සිරිකොත රනිල් මහත්තයාට එරෙහිව පාක්ෂිකයන් ගැදවන සැලැස්මක් හදලා තිබුණා රනිල් මහත්තයාට එරෙහි පිළ. හැබැයි ඒ පාක්ෂිකයන්ට සිරිකොතට එන්න දුන්නේ නැහැ. මොකද කරේ? සිරිකොත ගාව පාර කාපට් කරා. එහෙව් වහලා මෙහෙව් වහලා කාපට් කරලා ආරක්ෂා කරා. රනිල් මහත්තයා ආරක්ෂා කරේ කවුද? මහින්ද මහත්තයා. ඒගොල්ලෝ රැට එකට කෝපි බොන කට්ටිය. මොකද මේ වෙලා තියෙන්නේ? සමේ එක්සත් ජාතික පක්ෂය අද විවිධ ගනුදෙනු වල ඩීල් වල ඉන්න කණ්ඩායම මේ ආණ්ඩුව 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කරගන්න නැවත අවස්ථාවක් ඉල්ලන්න තීන්දුව ගන්නකොට මොකද එක්සත් ජාතික පක්ෂ කරේ? ඔහේ බකන් නිලාගෙන හිටියේ. ශ්‍රීනි බණ්ඩාරනායක මෙතුමිය ශ්‍රේෂ්ඨ අධිකරණ මහ පුටුවෙන් එළවනකොට එක්සත් ජාතික පක්ෂ මොකද කරේ? නිකම් බකන් නිලාගෙන හිටියා. මේ ආණ්ඩුව ජනතාවට බර දීලා විදුලි බිල වැඩි කරනකොට එක්සත් ජාතික පක්ෂ මොකද කරේ? නිකම් බකන් නිලාගෙන හිටියා. ගොවියගේ විශ්‍රාමයටම කප්පාදු කරලා ගොවිය විපතටපත් කරනකොට එක්සත් ජාතික පක්ෂ මොකද කරේ? නිකම් බකන් නිලාගෙන හිටියා. මෙරටේ ජනතාව පීඩාවට පත් කරනකොට මාධ්‍ය ආයතනවල පහර දෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරනකොට එක්සත් ජාතික පක්ෂ කිසිවක් කරේ නැහැ. සමේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂයක්ද? නැහැ. මේ හැම කෙනාටම යටින් ඩීල් තියෙනවා. දැන් ඔය ඊයේනේ විරුද්ධ පත්තරවල මුල් පිටු පුරවලා තියෙන ඩීල් වල තරම් මොකද මේ වෙලා තියෙන්නේ? එනිසා මේක විපක්ෂ නෙවෙයි. මේක ආණ්ඩුවේ කොන්ත්‍රාත් පක්ෂය. එක්සත් ජාතික පක්ෂ කියලා කියනවා. එනිසා අපි එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලන්නේ මේ වැලිබඩ නගරය මේ වැලිබඩ නගරය එක්සත් ජාතික පක්ෂවල බරයි කියලා තමයි ඉතිහාසෙ තිබ්බේ. අපි මේ වැලිබඩ නගර එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලන්නේ. මේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ප්‍රබල විපක්ෂයක් බවට පත් වෙලා නැහැ. හරියට මෙයා තාම මතක තබා ගන්න. එක්සත් ජාතික පක්ෂ කිසි නායකයෙක් මේ බතුලට තාම ආවේ නැහැ. තාම රැස්වීමක් පැවැත්වුවේ නැහැ. තාම කැන්නසි ව්‍යාපාරයකට ගියේ නැහැ. ඒ තනතුරු වලට ගෝරි කරගන්න. නියෝජ්‍ය නායකම ඉල්ලනවා. ඒක රැක ගන්න try කරනවා. දැන් 5 වෙනිදා සමුළුවෙන් තීරණය කරනවලු. රවි කරුණානායක එහෙර රණ්ඩු වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙර රණ්ඩු වෙනවා. මංගල මහත්තයා දැන් රට ගිහිල්ලා ඒ අහුවල් අද මොකද මේ වෙලා තියෙන්නේ? එනිසා මේ රටේ ප්‍රධාන ප්‍රශ්න තිබෙදී එක්සත් ජාතික පක්ෂ කරෑරියා. එනිසා අපි එක්සත් ජාතික පක්ෂ නිල්ලන්නේ. මේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල හඬක්, මේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල මතයක් ගොඩනගන්න ඕන නම්, මේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල රිදවීමක් කරන්න ඕන නම් ඡන්දය දෙන්න ජනතා විමුක්ති පෙරමුණට කියලා අපිට උන්වහන්සේලා ඉල්ලනවා. මොකද මේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් විපක්ෂ නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලනවා. මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න එපා. මොකටද මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නේ? මේ ආණ්ඩුවට ඡන්දෙ දීලා හයිය වැඩි කරලා මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කරලා තවදුරටත් ඉස්සරහට ගෙනියන්න ඕන. මොනවාද මේ ආණ්ඩුවට නොතිබුණේ? පළාත් සභා 9 පළාත් සභා 8ක බලය තිබ්බා. ප්‍රාදේශ සභා බහුතරයක බලය තිබ්බා. පාර්ලිමේන්තුවේ 3න් 2ක් තිබ්බා. විධායකය ඇතිතරමට තිබ්බා. ඉතින් මේ රටේ බලය හොබවන හැම ආයතනයක්ම රාජපක්ෂ මහත්තයාට තිබ්බා. ඒ තිබිලත් මොකද කරලා තිබෙන්නේ? මේ රටේ ජනතාවට හිත කර නීතියක් මේ පාර්ලිමේන්තුව සම්මත කරේ. මේ පාර්ලිමේන්තුව සම්මත කරපු කර්මත් සම්මත කරේ ජනතාවට අහිත කර නීති. තීන්දුවක් ගත්ත නම් ගත්තේ ජනතාවට අහිත කර තීරණ. ඒක තමයි මේ ආණ්ඩුව කරේ.
මොකද්ද මේ බලය තිබිලා ආණ්ඩුව කරේ? තුනෙන් දෙකේ බලය තිබ්බා. පළාත් සභාවල බලය තිබ්බා. ප්‍රාදේශ සභාවල බලය තිබ්බා. විධායක බලය තිබ්බා. මොකද්ද කරේ? රාජපක්ෂ මහත්තයා දැන් අවුරුදු 9ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්දාන දැන් අවුරුදු 20ක් ඉතා කුඩා කාලයක් කරනවා. එක දිගට අවුරුදු 20ක් රට පාලනය කරා. අවුරුදු 20ක් ගෑනු ළමයෙක් ඉපදුනා නම් මේ ආණ්ඩුව එනකොට දැන් දීග දෙන වයස. ඒ තරමට අවුරුදු 20ක පැරණි ආණ්ඩුවක්. රාජපක්ෂ මහත්තයා අවුරුදු 9ක් රට පාලනය කරනවා. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? රටක් හදනවා නම් මේක ඕනෑවටත් වඩා වැඩි කාලයක්. හැබැයි රට හැදුවද නැහැ මතක තබා ගන්න. ලංකා ඉතිහාසයේ මෑත කාලේ මතුවලා තියෙන විශාලතම ආර්ථික කඩාවැටීමට අද අපේ රට මුහුණ දීලා තිබෙනවා. මෑත ඉතිහාසයේ මේ තරම් දරුණුතම ආර්ථික කඩාවැටීමකට අපේ රට මුහුණ දුන්නේ නැහැ. ඒකේ බලපෑම මොකද්ද වෙලා තියෙන්නේ? අද ව්‍යාපාරික මහතුරු මොකද්ද කියන්නේ? බිස්නස් නැහැ කියන. ගොවි මහතුරු මොකද්ද කියන්නේ? අලටක ඉඳලා නෙලා ගන්න අවශ්‍යන විකුණලා ඊළඟ කන්න වෙනකන් ජීවත් වෙන්න බෑ කියන. දීවර ජනතාව මොකද්ද කියන්නේ? මුහුදු ගිහිල්ලා අල්ලන මාළුවාස් වෙන්නේ ඒක විකුණලා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න විදියක් නැහැ කියනවා. තරුණ තරුණියෝ මොකද්ද කියන්නේ? තමන් සාමාන්‍ය පෙළ පාස් වෙලා තිබෙනවා, උසස් පෙළ පාස් වෙලා තිබෙනවා. හැබැයි ඒකට සරලන රස්සාවක් නැහැ කියනවා. රාජ්‍යාංශ පෞද්ගලික අංශ සේවක සේවිකාව මොකද්ද කියන්නේ? ලැබෙනවා පඩියක්. ඒ පඩියෙන් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න විදියක් නැහැ කියලා කියනවා. රට පුරා සෑම ක්ෂේත්‍රයක ජනතාව විශාල කඩාවැටීමකට ලක් කරලා තිබෙනවා. මේ රටේ අද සතුටින් විරාජමානව ඉන්න එක කණ්ඩායමක්. ඒ රාජපක්ෂ මහත්තයාගේ පවුල වටේ ඉන්න කල්ලියකු විතරයි. අනිත් ඔක්කොම පීඩාවෙන් පීඩාවට පත් කරලා තිබෙනවා. අපි ආන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. තවත් මොකටද මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නේ? ආර්ථිකේ කඩාවැට්ටුවන. හොරකම් වැඩි කරාන. මතක තබා ගන්න මේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මහජනගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන වැඩිම ආණ්ඩුව බවට පත් වෙලා තිබෙනවා. දැන් රේල් පාරක් හදනවා බෙලියත් ඉඳන් මාතර ඉඳන් බෙලියත් කිලෝමීටර් 27යි මතක තබා ගන්න. කිලෝමීටර් 27යි බෙලියත්තට රේල් පාර මාතර ඉඳන් කිලෝමීටරයකට කීයද? කිලෝමීටරයකට කෝටි 130යි. රේල් පාරක් හදනවා කිලෝමීටරයකට කෝටි 130යි. රත්තරන් ප්ලේට් දානවත් දන්නේ. සිල්වර් කොට කියන 1500. සිල්වර් කොට 1500. කිලෝමීටර වියදම කෝටි 130යි. මතක තබා ගන්න. මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරා කරනවා. නොරොච්චල බලාගාරයක් හදලා අපිට කිව්වා උතුරන්ඩ ලයිට් දෙනවා කිව්වා. ලංකාවට ලයිට් වැඩි වෙලා ඉන්දියාවට දෙනවා කො නොරොච්චල බලාගාරය. මොකද්ද වෙලා කිව්වේ? අපි පහුගියදා පාර්ලිමේන්තුවේ ඇහුවා. පවිත්‍රා දේවි වන්නියාරච්චි විදුලි බල ඇමතිගේ නොරොච්චල බලාගාරය විවෘත කළා කොච්චර කල්ද කියලා. පවිත්‍රා දේවිය කිව්වා නොරොච්චල බලාගාරය විවෘත කරලා මාස 30යි කිව්වා. එතකොට අපි අව මාස 30ට කී පාරක් කැඩුණාද කියලා 32යි කිව්වා. විවෘත කරලා මාස 30යි කැඩිලා 32යි. දැනුත් කැඩිලා. මං අදත් කැඩිලා හොඳයි. මේ ඩොලර් මිලියන 500ක්. ඩොලර් මිලියන 500ක් කල්පනා කරලා බලන්න. ඩොලර් මිලියනක් කියලා කියන්නේ කෝටි රුපියල් කෝටි 13. 500ක් කියලා කියන්නේ රුපියල් කෝටි 6500. මහජනක මුදල් රුපියල් කෝටි 6500ක් යට කරලා තමයි නොරොච්චල බලාගාරය හැදුවේ. මොකද වෙලා තියෙන්නේ? මාස 32යි විවෘත කරලා කැඩිලා 27 වතාව. අපි ඒවා පවිත්‍රා දේවියගෙන් කොහෙද කැඩුනේ කියලා. පවිත්‍රා දේවිය ඉතින් කියන්න පටන් ගත්තා. එක දවසක් බෙල්ට් එක කැඩුනා. ඊළඟ දවසේ හුඳුන කැඩුනා. ඊළඟ දවසේ ජෙනරේටරේ කැඩුනා. ඊළඟ දවසේ ගල්ලංගුරු බාන තැන කැඩුනා. ඊළඟ දවසේ මේන් ස්විච් එක කැඩුනා. ඊළඟ දවසේ ජාතක විදුලි බල පද්ධතියේ විදුලිය සම්ප්‍රේෂණය කරන තැන කැඩුනා. කියාගෙන අපි කව පොඩ්ඩක් ඉන්න ඕනේ. බේරුනේ කොහෙද කියලා. මේ බ්‍රෑන්ඩ් නිව් බලාගාරේ. නෑ බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි මේක. චීනේ හප්පඩ ගහලා පාවිච්චි කර බලාගාරයක් ගෙනල්ලා අන්න නොරොච්චොල යටෙව්වා. දැන් මොකද සාකච්ඡාව? අන්න 4 වෙනිදා මේ 4 වෙනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් එනවා. එන්නේ 4 දැන් මං ගාව හොඳේ. එන්නේ 4 වෙනිදා. හැබැයි කැබිනට් පත්‍රිකාව තියෙනවා මං ගාව. මොකද්ද කියන්නේ? 4 වෙනිදා නොරොච්චොල බලාගාරය චීනට පවරන්න කැබිනට් පත්‍රිකාව වෙනවා. ඕම් කරපු වෙන්නේ. මොකද්ද මේ කරලා තියෙන්නේ? කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන බලාගාරයක් හදලා ඒක කැඩෙන බලාගාරයක් බවට පත් කරලා දැන් චීනට විකුණන්න සලස්මක් හදනවා. ඒ විතරක්
ඊළඟ අපිට කියනවා හැදුවා කියනවා මත්තල ගුවන්තොටුපළක් හැදුවා. දැන් ගුවන්තොටුපළක් හැදුවා මොකද වෙන්න ඕන? ඒකට යට කරා කෝටි 3500ක්. මේ මහජනයාගේ ධනය. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මත්තල ගුවන්තොටුපළ හදපුවා මොකද වෙන්න ඕන? ගුවන් යාන එන්න ඕන, ගුවන් යාන යන්න ඕන, මගින් බහින්න ඕන, මගින් නගින්න ඕන. පහුගියදා අපි ආව ගුවන් සේවය ඇමතිගෙන් පියංකර ජයරත්නගේ. මත්තල ගුවන්තොටුපළ එක් දිනේ කොච්චර මගින් බැස්සද කොච්චර මගින් නැංගද කියලා. පියංකර ජයරත්න කිව්වා එක දවසක් 5ක් බැස්ස 2ක් නැංගා කිව්වා. 7ක්. ඊළඟ දවසේ 4ක් බැස්ස 3ක් නැංගා කිව්වා. ඒත් 7ක්. ඊළඟ දවසේ 6ක් බැස්ස 2ක් නැංගා කිව්වා. 8යි. මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දවසකට 7යි 5යි 8යි. ගමේ බස් රැවතුපළේ උදේට බස් එකට කීයක් නැගිනවා? උදේ ගමේ බස් රැවතුපළේ බස් එකට නැගිනවා 20ක් 30ක්. ජාත්‍යන්තර ගුවන්තොටුපළටම දවසට 7යි 8යි. ගුවන්තොටුපළ වල. පහුගියදා පාර්ලිමේන්තුවේ හුවා. මත්තල ගුවන්තොටුපළේ ආදායම කීයද කියලා මේ මාසේ. මේ මාසේ ආදායම 16250යි කිව්වා. කඩල වික්කත් ඊට වඩා හම්බ වෙනවා. 16250යි ගුවන්තොටුපළේ මාසේ ආදායම. සේවක 300ක් විතර ඉන්නවා. පඩි දෙන්න යනවා ලක්ෂ 30ක් විතර. පඩි දෙන්න යනවා ලක්ෂ 30ක් විතර මාසෙට. විදුලි බිල යනවා ලක්ෂ 50ක් විතර මාසෙට. නඩත්තු වේදා යනවා ලක්ෂ 20ක් විතර මාසෙට. ආදායම 16250යි. මහින්ද මහත්තයා කියන රට සංවර්ධනය කරනවා. මරු සංවර්ධනය ඒක. නෑ කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන අපේ රට ණය උගලක හිර කරා. වනාස්ති කරා. මේ හැම ව්‍යාපෘතියක්ම මොකටද හැදුවේ? ඊට පස්සේ කට්ටිය කියනවා ඒ වුණාට අපි සූර්ය පිට්ටනියක් හැදුවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය. දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත කොහෙද? ක්‍රිකට් ක්‍රීඩාවේ උපත එංගලන්තේ. එංගලන්තේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තේ. එංගලන්තේ තමයි අපිට ක්‍රිකට් ක්‍රීඩාව හම්බුනේ. එංගලන්තේ තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටි කීයද? එංගලන්තේ තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටි 5යි. ලංකාවේ 8යි. ක්‍රිකට් පිටි. හැදුවා සූර්යවැල් පිට්ටනිය. දැන් මේ කාස්ට් එක පායන කාලේ මොකද කරන්නේ? සූර්යවැල් ගොවි අම්මා තාත්තලා බවබෝගේ වගා කරගන්න වතුර ටිකක් නෑ. නාන්න රෙදි ටික හොදගන්න වතුර ටිකක් නෑ. බොන්න වතුර ටිකක් නෑ. දැන් මොකද කරන්නේ? මුළු සූර්යවැවේ වතුර ගහනවා පිට්ටනියට. තනකොළ නිල් පාටට තියාගෙන. සංවර්ධනීය කෝටි ප්‍රකෝටි ගණන් යට කරලා මේවා කරේ. එනිසා රාජපක්ෂ මහත්තයා මොකද කරේ? ලෝක වටෙන් ණය අරගෙන කෝටි ප්‍රකෝටි ගණන් යට කරලා මහජනක දේපල නාස්ති කරලා මේ හදපු සංවර්ධනයේ මොකද්ද වෙලා තිබුණේ? රට සංවර්ධන වෙන මොකද වෙන්න ඕන? ඒකේ ප්‍රතිඵල ජනතාවට හම්බ වෙන්න ඕන. දමහින්ද මහත්තයා කියනවා රටේ ආර්ථිකය නැගලලු. සංවර්ධනය වැඩි වෙලා. කඩේ මුදලාලි කියන බිස්නස් බෑලා කියන. මහින්ද මහත්තයා කියන ආර්ථිකය නැගලා කියන. ඉස්පිරිතාලේ කියන බෙහෙත් පැත්ත නැහැ. මහින්ද මහත්තයා කියන ආර්ථිකය නැගලා කියන. අධ්‍යාපනය මුදල් කපලා මහින්ද මහත්තයා කියන ආර්ථිකය නැගලා කියලා. ආර්ථිකය නැගලා නෙවෙයි මහින්ද මහත්තයා මේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැට්ටුවා. බොරු සංවර්ධන විගඩම් පෙන්නලා මේ හැම එකක්ම කරේ කොමිස් වල මතක තබා. මන්ත මුනාසලට කියනවා. හබරන කන්දලේ පාර කිලෝමීටර් 48යි. ඒකට ගත්තේ අපි ආසියානු සංවර්ධන බැංකුවේ ණය ගත්තේ. ණය පොලි අනුපාතිකේ 0.75යි. 100%ටත් අඩුයි. හබරින්දම් කන්දලේට කිලෝමීටර් 48 හදන්න. ණය පොලි අනුපාතික 100%ටත් අඩුයි. හැබැයි කීයද හම්බන්තොට වරාය ණය පොලි වාරික කීයද? ණය පොලි අනුපාතික කීයද? 6.5යි. ආසියානු සංවර්ධන බැංකුවෙන් දුන්නේ 0.75යි. එකටත් අඩුයි ණය පොලි අනුපාතිකය. හැබැයි ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙනකොට මොකද්ද කියන්නේ? නියමිත පරිදි ටෙන්ඩර් කැඳවන්න ඕන. නියමිත පරිදි අවතන් වලට වන්දි ගෙවන්න ඕන. නියමිත පරිදි පරිසර අධ්‍යයන වාර්තාව හදන්න ඕන. නියමිත පරිදි ප්‍රමිතියට පාර තියන්න ඕන. ආසියානු සංවර්ධන බැංකුවෙන් පොලි අනුපාතිකය අඩුයි කොන්දේසි වැඩි. ටෙන්ඩර් කැඳවලා දෙන්න. දැන් ඒවට යනවලු රාජපක්ෂ තෝරගත්තේ මොකක්ද? රාජපක්ෂ තෝරගත්තේ චීනෙට යන්න. චීනේ කොන්දේසිනේ. ටෙන්ඩර් කැඳවන්න ඕනේ. චීන කම්පැනි එකටම දෙන්න ඕන. මන්නාරමේ ඉඳන්
පුත්තලමට පාර හදනවා. කිලෝමීටර් 106යි මන්නාරම් පුත්තලම් පාර. දැන් මොකද කරන්නේ? ඒ පාරට ණයගත චීන රජයෙන් පාදනීය අනුරාධපුර පාර වගේ පස්කුලයක වියදමක් යනවා 1 කිලෝමීටරයකට. පාදනීය අනුරාධපුර කිලෝමීටරයක් 5ක් හදන්න යන වියදම අද මන්නාරම් පුත්තලම් පාරේ කිලෝමීටරයක් හදන්න යනවා. ඇයි? හරියට යන්නේ 5න් 1යි ගාන. කෝටි 20ට හදන්න පුළුවන් එක කෝටි 100ට හදන්න. කෝටි ගණන් හොරා කරන මේ පවුල. එනිසා තමයි රාජපක්ෂ මහත්තයා අපේ රටේ වැදගත් අමාත්‍යංශ ටික තියාගෙන ඉන්නේ. අපේ රටේ මහමාර්ග ඇමති කවුද? රාජපක්ෂ. ඒ පාරවල් ටික හැදෙනවනේ මහමාර්ග ඇමති රාජපක්ෂ මහත්තයා. නාගරික සංවර්ධන ඇමති කවුද? ඔය නගරේ පොඩ්ඩක් අලංකාර කරනවනේ මහින්ද රාජපක්ෂ මහත්තයා. වරායවල් හැදෙනවනේ වරාය ඇමති කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. කාලයක් ගුවන්තොටුපළ හැදුණානේ ඇමති කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. ලංකාවේ වැදගත්ම ආයතන සියල්ල මෙහෙවන රාජපක්ෂ මහත්තයා. දැන් රාජපක්ෂ මහත්තයයි බැසිල් රාජපක්ෂ මහත්තයයි අපේ රටේ ආර්ථිකයෙන් 52% මෙහෙවනවා. 52 දෙකෙන් පංගුවකට වඩා මේ රජයේ වියදම් වලින් දෙකෙන් පංගුවකට වඩා තියෙන්නේ මේ රාජපක්ෂ පවුල අතේ. සිරිපාල අතේ තියෙන්නේ මස් කට්ට. ඒකයි ටිකක් කිඳිරි ගන්න. වෙන මොකවත් නෙමෙයි මස් එක්ක කට්ට දුන්නා නම් සිරිපාලත් වලිගේ වණන හැටි බලා ගන්න පුළුවන්. දැන් ඔය කේන්ද්‍රී ගන්න වෙන මොකවත් නෙවෙයි. මස් සියල්ල අරගෙන තියෙන්නේ. ආර්ථික වැඩි පංගුවක් අරගෙන තියෙන මේ පවුල අරගෙන මොකද කරන්නේ? මේ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරා කරනවා. මතක තබා. ලංකාවේ මේ තරම් මහජනක දේපල හොරා කරපු පවුලක් ලංකාවේ හිටියේ නැහැ. පෞගියදා 2012 මාසේ 12 කොළඹ වරායෙන් ගොඩ බෑවා රේසින් කාර් 19. රේසින් කාර් 19 වටිනාකම ලක්ෂ 983යි. කවුද ගෙනාවේ? රේසින් කාර් 19 ගෙනාව කවුද? කාල්ටන් පීඩා සමාජය. ඒ කියන්නේ කවුද? නාම රාජපක්ෂ දරුවා. කීයක කාර් ගෙනාව? රේසින් කාර් 19ක් ගෙනාව. 2012 මාසේ 12 රේස් කාර් 19ක් ගෙනාව. කොළඹ වරායෙන් බානකොට වටිනාකම ලක්ෂ 983යි. කොහෙන්ද නාමල්ට ලක්ෂ 983ක් රේස් කාර් ගියේ? මේ മന്ത്രി වෙලා අවුරුදු 4යි. മന്ത്രിගේ උපරිමයට උපලක්ෂය අතිනුත්තම. මාස 48යි. ඒ කියන්නේ ලක්ෂ 48යි. ඕන රීකන්ඩිෂන් හයියස් වෑන් එකක් ගේන්න පුළුවන්. හැබැයි ලක්ෂ 983ක රේස් කාර් ගෙනා. කොහෙන්ද මේ ධනෙ? මහජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරා කරනවා. ඒ විතරක් නෙවෙයි රේස් කාර් ගේනකොට මොකද කරන්නේ? රේස් කාර් වල බද්ද මුළුමනින්ම අයින් කරා. ඉස්සර රේස් කාර් වල තිබ්බ 300ක බද්ද. රාජපක්ෂ මහත්තයා මොකද කරේ? පුතා කාර් ගේනකොට ගැසට් එකක් ඇව්වා රේස් කාර් මුළුමනින්ම බදු වලින් නිදහස් කියලා. පුතා කාර් ගේනකොට තාත්තා බදු නිදහස් කරනවා. මරු තාත්තලා පුතාලා රටට පහළ වෙයි. කල්පනා කළා. හරියට බද්ද ගැහුවනම් ඒ රේස් කාර් දෙකට බද්ද වදින්න තිබ්බා ලක්ෂ 2023ක්. බද්ද ගැහුවනම්. හැබැයි එක ගැසට් එකක් ගැහුවේ රාජපක්ෂ අස්සම් කරලා. රේස් කාර් වල බදු නිදහස්. නාම රාජපක්ෂගේ ලාභය ලක්ෂ 2023යි. මේ වැලිමඩ නගරේ කඩයක් තියාගෙන අවුරුදු කීයක් දනිස් පොල්කටු ඉදිමිනකම් කකුල් ඉදිමිනකම් හිටගෙන ඉන්න ඕන කැසියර් එක ගාව ලක්ෂ 2023ක් හොයන්න. අම්මා මුත්තා කිව්වත් හොයන්න හම්බ වෙන්නේ. හැබැයි එක පෑම් පාරෙන් නාමල්ට ලක්ෂ 2023යි ලාභය. කොහොමද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ තරමට මහජනක දේපල නාස්ති කරන හොරකම් කරන පවුලක් මේක. ඒ විතරක්ද රටේ නීතියක් තියෙනවද? හැම අම්මා තාත්තා කෙනෙක් සල්ලි තියනවද නැද්ද? දුප්පත්ද පොසත්ද? ගමේද නගරේද? අපි කාටත් උන සාධාරණ නීතියක් තියෙන රටක්. මොකද්ද මේ රටේ නීතිය? නීතියක් නැති රටක් අද මේ රට. රාජපක්ෂ මහත්තයාගේ කැමැත්ත තමයි නීතිය. රාජපක්ෂ මහත්තයා කැමති කෙනා එළියේ අකමැති කෙනා ඇතුළට දානවා. ඒකනේ නීතිය බවට පත් වෙලා තිබෙන්නේ. මහනුවර අබ්දුල් කාදර් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී. එයාට තිබ්බ ලක්ෂ 10ක් සමෘද්ධි මුදල් හොරකම් කිරීමේ නඩුවක් තිබ්බා. අබ්දුල් කාදර් ආණ්ඩුවට පැන්නා. රාජපක්ෂ මහත්තයා මොකද කරේ? නීතිපති යවලා සාක්ෂි නෑ කියලා නඩුව ඉල්ලාස් කරගත්තා. කැස්පෑවේ චන්දන කත්‍රිආරච්චි 1996 මිනිස්සු දෙන්නේ සම්පකාර ඡන්දෙදි ඝාතනය කරා කියලා නඩුවක් තිබ්බා. 2012 වෙනකම් අවුරුදු 16ක් නඩුව ඇහුවා. 2012 වෙනකම් අවුරුදු 16ක් නඩුව ඇහුවා. තීන්දුව දෙන්න නියම වෙනකොට
නීතිපතියව අධිකරණයට එවලා කිව්වා සාක්ෂි නැහැ කියලා චෝදනා වෙනස් කරා. සාක්ෂි නැත්තම් අවුරුදු 10ක් නඩුව ඇව්වේ කොහොමද? මිනිස්සු දෙන්නේ ඝාතනය කරපු නඩුවේ අන්තිමේ මොකද්ද තීරණය? අවුරුදු දෙකකට ඇඟ බැන්න. ඔච්චරයි. මිනිස්සු දෙන්නේ බලන්න. මහනුවර නගර සභා නගරාධිපති කේසර සේනානායක මහජන මුදල් ලක්ෂ 5 ගොරකම් කිරීමේ වරදට නඩුවක් තිබ්බා. කේසර සේනානායක විත්තිකුඩුවට නැංගුවා. මහේස්ත්‍රාත් කොළඹ අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා කිව්වා මහජන මුදල් හොරකම් කිරීමේ වරදට බරපතල වැඩ සහිත හිර දඬුවම් කිව්වා. අවුරුදු 5කට. මහනුවර නගර සභාව හිටපු නගරාධිපති මහජන මුදල් හොරකම් කිරීමේ වරදට අවුරුදු 5ක් බරපතල වැඩ සහිත හිර දඬුවම් නියම වුණා. දැන් මොකද වෙන්න ඕන? විත්තිකුඩුවෙන් බහලා බන්ධනාගාර බස් එකට නගින්න ඕන හිර ගෙදර ගෙනියන්න. මොකද කරන්නේ? විත්තිකුඩුවෙන් බහලා බන්ධනාගාර බස් එකට නගින්න කලින් ලියුමක් එව්වා ජනාධිපති පොදු සභාව. හිරේට නෙවෙයි අඩුම තරමේ බස් එකට නැංගිනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහතුරුන්ට කොකා පෙන්න ගියා. ඇරියද මම හිරේ කියලා. ඔන්න රාජපක්ෂ මහත්තයාගේ නීතිය. පුත්තලමේ මිල්රෝයි පනාන්දු යමති අවුරුදු 70ක් වෙන කාන්තාවක් එක හුටපටයක් පටන් ගත්තා. වනචර යක්කුණු. ඊට පස්සේ මිල්රෝයි පනාන්දුගේ බිරිඳ සැලසුම් කරලා අර කාන්තාව ඝාතනය කරා. ඇමති බිරිඳ ඇමති වෙන කාන්තාවක් එක්ක සම්බන්ධයක් පටන් ගත්ත කියලා ඝාතනය කරා. මොකද වුනේ? ඇමති බිරිඳ ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. මිල්රෝයි පනාන්දු ඇමතිගේ බිරිඳ කාන්තාව ඝාතනය කරපු වරදට ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. මහින්ද මහත්තයා ජනාධිපති පොදු සභාව යටතේ එළියට දැම්මා. මොකද නීතිය? ගාල්ල නගර සභාවේ නගරාධිපති මහජන මුදල් හොරකම් කරයි කියලා නගරාධිපති ධූරෙන් අයින් කරා. මහින්ද මහත්තයා ජනාධිපති උපදේශක හිට පදවගත්තා. මටත් වඩා හොරකම් කරන්නේ කොහොමද කියලා බලන්න. නැද්ද? මොකද මේ වෙලා තියෙන්නේ? තියෙනවද රටක නීතිය තමයි අසල කල්පනා කරලා බලන්න. අග්‍රමිනිස් සකාරතුමිය දිවිනගුව පනතේ බැසිල් රාජපක්ෂ දිවිනගුව පනත හැදුවා. ඒ පනතේ මේ සියලු සමෘද්ධි බැංකුවල සල්ලි ඇමතිවරයාට ඕනෑම විදිහට පාලනය කරන්න අතට ගත්තා. අද මේ සමෘද්ධි බැංකුවල සල්ලි මොකද කරලා තියෙන්නේ? පත්තරවල දැන්වීම් දාන්න කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. මං ගාව සියලු විස්තර තියෙනවා. බැනර් දාන්න කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. සියලු විස්තර තියෙනවා. කොළඹ නගරේ එක එක උද්ඝෝෂණ තියෙනකොට ඒගොල්ලෝ ගේන්න මේ සමෘද්ධි බැංකුවල සල්ලි වියදම් කරලා තියෙනවා. දිවිනගම පනතේ මේ බලය බැසිල් රාජපක්ෂ අතට ගන්නකොට සිරානි බණ්ඩාරනායකම අග්‍රමිනිස් කාර්යතුමිය කිව්වා මේ පනත අපේ රටේ මූල්‍ය පනතට පටහැනි කිව්වා. මොකද කරේ? හරිනම් බැසිල් රාජපක්ෂ මහත්තයා පනත අයින් කරන්න ඕන. හැබැයි පනත අයින් කරනකොට මොකද? පනත අයින් කරන වෙනුවට මොකද කරේ? තීන්දුව දීපු විනිසුරුතුමිය අයින් කරා. මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ? නීතිය කඩාවැටපු රටක් රාජපක්ෂ අපේ රටේ හදලා තිබෙනවා. නීතිය විතරක් අපේ රටේ එක පැත්තකින් නීතිය කඩාවැටලා තිබෙනවා. අනෙක් පැත්තෙන් අපේ රට ජාත්‍යන්තර හැමෝම හුදකලා බවට පත් කරලා තිබෙනවා. දැන් මේ සැප්තැම්බර් මාසයේ ආයේ තියෙනවා මානව හිමිකම් සමුළුව ජිනීවා නුවර. දැන් ආය ආණ්ඩුව පටන් ගනි රාජපක්ෂ මහත්තයා ඔන්න විදුලි පුටිය වාඩි කරවන්න එනවා. වාඩි කරන එක වළක්වන්න නම් 20 බුලත් කොලේට කතරේ ගහන්න කියනවා. ඔය නෙయ్యාට නම් පටන් ගන්න තව සතියකින් බලන්න. හැබැයි ජිනීවා වල මේ ප්‍රශ්නේ මොකක්ද? යුද්ධය වරනේ මේ මාසේ 19 වෙනිදා 2009 අවුරුදු 22 වෙනිදාම බැං කි මූල් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා එතුමත් එක්ක රාජපක්ෂ මහත්තයා ගිවිසුමක් අත්සන් කරා. රටේ අභ්‍යන්තර පරීක්ෂණයක් තියෙනවා කියලා. මේක තමයි අත්සන් කරපු ගිවිසුම. යුද්ධ කාලේ සිදුවෙච්ච ඒවා ගැන ස්වාධීන පරීක්ෂණයක් කරලා යුද අපරාධ සිද්ධ වෙලා තියෙනවා නම් දඬුවම් දෙනවා කියලා රාජපක්ෂ මහත්තයා ගිවිසුමක් අත්සන් කරා බැං කි මූල් මහත්තයාත් එක්ක. 2010 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් දෙහුවා දැන් ඒක ක්‍රියාත්මක කරනවද කියලා. ඒතර එක්සත් ජාතික සංවිධානයේ නිත්‍ය නෝජිත දයන් ජයතිලක එයා යෝජනාවක් දාලා කිව්වා අපි ඒක ක්‍රියාත්මක කරනවා කියලා. 11 යෝජනාවක් දාලා තිබ්බා ක්‍රියාත්මක කරනවා කියලා. දැන් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ලංකාවට එරෙහිව යුද අධිකරණ යුද අපරාධ සෙවීම සඳහා කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒක අන්තිම ප්‍රතිඵලය මොකක්ද? අපේ රටේ එරෙහිව එක් රටවල් වෙන වෙනම
ආර්ථික සම්බාධක පැනවීමේ අනතුරු අද අපට අවිලා තිබෙනවා. 72ක් අපේ රටේ අපනයන වලින් අපේ රටේ ඇඟලුම් වලින් 72ක් යන්නේ යුරෝපයට සහ ඇමරිකාවට. අපේ රටේ ඇඟලුම් කර්මාන්ත බරපතල තර්ජනයකට මුහුණ දෙනවා. රාජපක්ෂ මහත්තයා තමන්ගේ බලය වෙනුවෙන් ගනු ලැබු තීන්දුව తీරන විසින් අද අපේ රට හුදකලා බවට පත් කරලා තිබෙනවා. එක පැත්තකින් ආර්ථිකය වටලා, අනිත් පැත්තෙන් නීතිය කඩා වටලා, අනිත් පැත්තෙන් රට ජාත්‍යන්තර හමුවේ හුදකලා කරලා, ඒ විතරක් නෙවෙයි කුඩු කැසිනෝ එතනෝල් වලින් රට පුරවලා අපි ආනේ තමුන්නාසලා රාජපක්ෂ මහත්තයාට තවත් මොකද ඡන්ද දෙමු. වෙනස් කරන්න ඕනේ. මෙතනින් නතර වෙන්නේ නැහැ. රාජපක්ෂ මහත්තයාට සැලසුම් කරමින් තිබෙනවා. මේ ප්‍රශ්න ඔක්කොම යට ගහන්න ඕන. රාජපක්ෂ මහත්තයාගේ හොරකම යට ගහන්න ඕන. රාජපක්ෂ මහත්තයාගේ නීතිය කඩා වැටීම රට යට ගහන්න ඕන. රාජපක්ෂ මහත්තයාගේ මාධ්‍ය දෙල්ල කරන තර්ජනය යට ගහන්න ඕන. රාජපක්ෂ මහත්තයාගේ හොරකම් යට ගහන්න ඕන. රාජපක්ෂ මහත්තයාගේ ආර්ථිකය කඩා වැටීම යට ගහන්න ඕන. රාජපක්ෂ මහත්තයා අද වෙන ප්‍රශ්නයක් ඇදලා ගන්න හදනවා. අද කියන්න හදනවා සිංහල ජනයාට උඹලගේ ප්‍රශ්නේ මුස්ලිම් මිනිහා කියලා. අද සිංහල මුස්ලිම් ජනයා අතර ගැටුමක් හදන්න සැලසුම් කරමින් තිබෙනවා. ඒකට විවිධ කණ්ඩායම් හදනවා. ඒ කණ්ඩායම් හදන්න වෙන කවුරුවත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ. ඒක පිටිපස්සේ ඉන්නේ එයා. ඒක තමයි ඇත්ත. මේගොල්ලන්ට ඕන මොකද්ද? මේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ඕන. සිංහල මිනිහට කියන්න උඹලගේ සතුර මුස්ලිම් මිනිහා. මුස්ලිම් මිනිහට කියන්න උඹලගේ සතුර සිංහල මිනිහා. අපිට කියනවා ගහගනින්න කියලා. අපිට ගහගනින්න කියලා මොකද්ද මේ කරන්න හදන්නේ? රටේ ඇත්ත ප්‍රශ්න වහලා ඇත්ත ප්‍රශ්න යට ගහලා අපි අතර ගැටුමක් නිර්මාණය කරන්න අද රාජපක්ෂ මහත්තයා ගාන්ධ සැලසුම් කරමින් තිබෙනවා. ඒකට විවිධ වර්ගයේ සේනා හදමින් විවිධ වර්ගයේ ක්‍රියාමාර්ගවල අද රාජපක්ෂ මහත්තයා නිරත වෙමින් තිබෙනවා. තමුන්නාසලා කල්පනා කරලා බලන්න. අලුත්කම බේරුවල සිදුවීම වෙනකොටම ඇඳිරි නීතිය පැනෙවුවා. ඇඳිරි නීතිය වෙලාවක ඉස්පිරිතාලකට ලෙඩෙක්වත් ගෙනියන්න බෑ. ලෙඩා ගෙනියනවා නම් පොලිසියෙන් අවසර පත්‍රයක් අරගෙන දකින පොලිසිය මහතර පෙන්න අරගෙන යන්න ඕන ලෙඩා ඉස්පිරිතාලෙට. හැබැයි ඇඳිරි නීතිය ඇතුලේ අවියාවුද ගත්තු 150ක් විතර නිදල් එන්නේ කොහොමද? රාජපක්ෂ මහත්තයෝ තමුන්නාන්සේලාගේ රැකවරණය නැත්තම් එහෙම එනවද? නෑ, ඒගොල්ලන්ට ඕන වුණා ගැටුමක් හදන්න. මේ ගැටුම තව තවුලවන්න ඕනකම තිබුණා. අපි මේ වැලිමඩ නගරේ ජීවත් වෙන මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අලුත්ගම නගරේ බේරුවල නගරේ ඇති වෙච්ච ගැටුම වැලිමඩ නගරේ මුස්ලිම් සිංහල ජනයා එකට ඉන්න නගරවල ඇති කරන්න උත්සාහ කරා. හැබැයි තමුන්නාන්සේලා ඒකට ඉඩ දුන්නේ නැහැ. අපේ පක්ෂය උපරිම උත්සාහ කරා මේ ගැටුම වළක්වන්න ඕන. මේ ගැටුමේ සනස්පති වෙන මොකවත් නෙවෙයි. මේ අත්ත ප්‍රශ්න යට ගහලා අපි අතර ගැටුමක් හදලා රාජපක්ෂ මහත්තයා ගැටුමෙන් ජීවත් වෙන්න තමයි සනසුම හැදුවේ. මේ රටට එන කොටාගෙන ඉස්සරහට යන්න බෑ. අපි අවුරුදු 30ක් යුද්ධ කරා. ඒ යුද්ධය හැදුවේ ජේ.ආර්. ජයවර්ධනලා එදා ආර්ථික ප්‍රශ්න එනකොට ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා ඒකට එරෙහිව හඬනකට වෘත්ති සමිති සමස්තම වැඩ වර්ධනය කරලා ලක්ෂයක් කම් කරොත් ගෙදර ඇරලා තියෙනකොට සරත් චන්ද්‍ර මහත්තයා වේදිකාවේ පෙරලගෙන ගහනකොට විවියන් ගුණවර්ධන කානුවේ පෙරලගෙන ගහනකොට 80 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩ නැගුණා. ජේ.ආර්. ජයවර්ධන මොකද්ද කරේ? 83 කළු ජුලිය නිර්මාණය කරා. ශ්‍රීල් මැතිවුලා ගාමිණී ලොකු ගේලා යවලා හෙට්ටි වීදිය කිනි තියලා දෙමළ ජනතාව ඝාතනය කරලා ප්‍රභාකරන්ට මරාගෙන මරන බෝම්බ කරුවන් හදලා දුන්නා. අනවර්ත යුද්ධයකට අපේ රට ඇතුල් කරා. ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රශ්න ඔක්කොම යට කරා. මේ වැලිමඩ අපිට සතුරෙක් හදලා දුන්නා. ජේ.ආර්. නෙවෙයි. වැලිමඩ අපිට සතුරෙක් හදලා දුන්නා. එදා ආණ්ඩුව නෙවෙයි. වැලිමඩ අපිට සතුරෙක් හදලා දුන්නා ප්‍රභාකරන්. එදී අපි ප්‍රභාකරන්ගේ මරණ ගාන බල සතුටු වෙමින් හිටියේ. අල්ලන 70ක්ම ගානේ අපි රතිඤ්ඤා පත්තු කර හිටියා. නැති ගැටුමක් හදලා මරාගෙන මරන බෝම්බ කරුවන් හදන වටපිටාවක් හදලා මෙරට අනවරත අවුරුදු 30 අවුරුද්දක යුද්ධයකට ඇතුල් කරා. ඒ යුද්ධෙදී ඒගොල්ලන්ගේ කවුරුවත් මැරුණේ නැහැ. තොණ්ඩමන්ගේ කවුරුත් මැරුණද නැහැ. ඒගොල්ලන්ගේ දරුවෝ මෙහෙ ඇත්තෙත් නැහැ. සිරිපාලගේ කවුරුත් මැරුණද නැහැ. එයාගේ දියණිය මෙහෙ ඇත්තෙත් නැහැ. ඩිලාම්පෙරගේ කවුරුත් මැරුණද නැහැ. ඒගොල්ලෝ මෙහෙ නැහැ. සමරවීරගේ රවීන්ද්‍ර සමරවීරලා කවුරුත් මැරුණද නැහැ. යුද්ධ ජාතක කරපුවායි කවුරුත් මැරුන්නේ නැහැ. මැරුණේ කවුද? මේ ගම්වල අම්මලා තාත්තලාගේ දුව දරුවෝ තමයි යුද්ධයට ගිහිල්ලා තමන්ගේ ජීවිත දීලා
යුද්ධ අවසන් කරන්න කටයුතු කරන්න සිද්ධ වුණා. මතක තමයි. මේ ගැටුම වළක්වන්න හකීම් මහත්තයට බෑ. හකීම් මහත්තයට පුළුවන් ගැටුම එන වෙලාවට දොරගුළු වාගෙන කාමරයට යන්නත් ගැටුම නැති වෙලාවට අවුලන්න පිටුරු දාන්නත් විතරයි. ඕකයි හකීම් මහත්තයාගේ වැඩේ. හකීම් මහත්තයා හැමදාම ඡන්දයක් එනකොට නැගෙනහිර ඡන්දය ආවා. නැගෙනහිරට ගිහිල්ලා කිව්වා දඹුල්ලේ පල්ලි කඩනවා කිව්වා. මේ ආණ්ඩුව මුස්ලිම් ජනයාට හිංසා කරනවා කිව්වා. ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දෙන්න කිව්වා. ඒ සඳහා හකීම් මහත්තයාගේ ගහට ඡන්ද ගහන්න කතරේ ගහන්න කිව්වා. ගහට කතරේ ටික ගහගෙන മന്ത്രി ටික අරගෙන മന്ത്രി දුර ටික දාගත්තා හකීම් මහත්තයා මල්ලට. මල්ලට දාගෙන ගියා අරලිය ගහ മന്ത്രിට. දාගෙන ගිහිල්ලා කිව්වා මල්ලේ මෙච්චර ඉන්නවා ගාන කීයද කියලා. බෝකර් වැඩි කරා. හකීම් කියන දේශපාලක නෙමෙයි බෝකර් කෙනෙක්. ඒක වික්කා රාජපක්ෂ මහත්තයාට. තානාපතිකම් කීපයක් ගත්තා, සභාපතිකම් කීපයක් ගත්තා, ආරක්ෂාවට STF වාහන ටිකක් ගත්තා, සභාපතිකම් ටිකක් ගත්තා, නියෝජ්‍ය අමාත්‍යකම් දෙකක් ගත්තා. වැඩේ එතනින් ඉවරයි. දකුණේ බස්තාහිර ඡන්දය. ඒ වෙලාවට හකීම් ගිහිල්ලා කිව්වා පල්ලි ගිනි තියනවා. රාජපක්ෂ මහත්තයා මුස්ලිම් ජනතාවට විනාශයක් කරනවා. මේකට ඇරිව මුස්ලිම් ජනතාව පෙළ ගැහෙන්න ඕන. ඒකට විරුද්ධව මුස්ලිම් ජනතාව එක තැනකට එන්න ඕන. එක තැනකට තියෙන මුස්ලිම් කොංග්‍රසය දෙන්න කිව්වා මුස්ලිම් කොංග්‍රසයට කතිරි. ඉතින් පත්තරවල ගියා මහින්ද මහත්තයා හකීම්ට පයින් ගසා එළවයි කියලා. හකීම් මහත්තයා කිව්වා අතර උත්තරීතර මණ්ඩලය රැස් වෙනවා. හෙට තීරණයක් ගන්නවා කිව්වා. ඔන්න යන්න මෙන්න යන්න වගේ පෙන්නුවා අපිට. රංගපෑවා. ඡන්දේ ඉවරුණා. ඡන්දේ ඉවරුණාට පස්සේ හකීම් මහත්තයා කිව්වා අපිව ආණ්ඩුවේ යවන්න කුමන්ත්‍රණයක් තියෙනවා. හැබැයි ගහලා එළෙව්වත් අපි යන්නේ නැහැ කිව්වා. කුණ්ඩල්ලට හපා. යන්නේ නැහැ කිව්වා එල්ලිලා ඉන්නවා. මොකද මේ කරන්නේ? අදත් මේ කොන්ත්‍රාත් එක තමයි හකීම් මහත්තයා මේ බදුල්ලේ කරන්නේ. හකීම් මහත්තයා රිෂාඩ් බදුද්දීන් හිටියේ නයි මුකටි වගේ. එකිනෙකාගේ මූණ බලන්නේ. පාර්ලිමේන්තුවේ එක ළඟ සීට් එකේ ඉන්නේ. හකීම් වාඩි වෙනකොට රිෂාඩ් බදුද්දීන් නැගිටලා යනවා. රිෂාඩ් බදුද්දීන් වාඩි වෙනකොට හකීම් නැගිටලා යනවා. දෙන්න නයි මුකටි වගේ හිටියේ. හැබැයි බැසිර් රාජපක්ෂ ගෙන්නව දෙන්නලා කිව්වා ගහ ගන්න එක නතර කරපල්ලා. අපිට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ බදුල්ලේ මුස්ලිම් ජනයා ආණ්ඩුවට ඡන්ද දෙන්නේ නැහැ. මේක වැඩිපුරම දෙන්න දීලා තියෙන විපක්ෂෙනුත් මේ සැරේ මුස්ලිම් ජනයා ඡන්ද දෙන්න බලාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණට මේක හොඳ දෙයක් නෙවෙයි. මේක වළක්වන්න උඹලා දෙන්න ගහපල්ලා පූට්ටුවක් කිව්වා. ගහලා දැන් එනවා කොළ දෙකක් අරගෙන. මේ මොකද කරන්නේ? මේ හකීම් මහත්තයා රිෂාඩ් බදුද්දීන් කරන්නේ බැසිර් රාජපක්ෂ මහත්තයාගේ කොන්ත්‍රාත් එක. ඒ කොන්ත්‍රාත් එකට තමයි මුස්ලිම් ජනයාට අද දෙපර බබා යනවා. මුස්ලිම් අයගෙන් අපි කෙනෙක් කොහොම හරි යවමු. 8000ක් තිබ්බොත් ඇති 7000ක් තිබ්බොත් ඇති කොහොම හරි කෙනෙක් ඉන්න එක හොඳයි. ඉතින් 9-10ක් වෙනකොට පාර්ලිමේන්තුව මොකද වෙච්ච හොඳේ? අලුත්කම සිද්ධියට පාර්ලිමේන්තුව ගත්ත දිනක විවාදයක් මම විසින් ඉල්ලලා. අලුත්කම සිද්ධිය මුල සිට අගට සිදුවෙච්ච සිදුවීම් කරුණු සහිතව ගෙන හැරපෑවා. හකීම් මහත්තයා පාර්ලිමේන්තුව ආවෙත් නැහැ. රිෂාඩ් බදුද්දීන් ඇහැට දැක්කේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නනේ කොංග්‍රස් 7-8 මොකද කරේ? මොකවත් කරන්නේ නැහැ. මේ පළාත් සභාවට එවුවා කියලා මුකුත් වෙන්නේත් නැහැ. ඒ රාජපක්ෂ මහත්තයාට හකීම් මහත්තයා ඕනතරමට නටවන නූල අතේ තියෙන කුමාරි නෝනාගේ ෆයිල් එක දන්නවද? අතේ තියෙන. මේ ප්‍රසිද්ධ රහස්. එනිසා හකීම් මහත්තයා අද රාජපක්ෂ මහත්තයා කියන විදිහට වෙනන නායකයෙකු බවට පත් වෙලා තිබෙනවා. එනිසා අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලන්නේ මෙරටේ ජාතික සමගිය හදන්න ඕන. සිංහල දෙමළ අපි අතර ජාතික සමගිය හදන්න ඕන. සහෝදරත්වයේ එකඟතාවය ඒකාග්‍රතාවය අපි හදන්න ඕන. ඒ වෙනුවෙන් එක පක්ෂයයි තියෙන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. මේ ඌව ඡන්දෙන් ශක්තිමත් කරන්න ඕන. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කියලා අපි තමුන්වහන්සේලාට කියනවා. හකීම්ගේ රිෂාඩ් බදුද්දීන්ගේ මේ උපක්‍රම වලට මේ උකුල් වලට තමුන්වහන්සේලා වැටෙන්න එපා. ඒක තමයි මේ කරමින් තිබෙන්නේ. ඒ නිසා අද ඡන්ද තීරණාත්මක තැනකට එමින් තිබෙන්නේ. රාජපක්ෂ මහත්තයා දැන් මොකද්ද කරන්නේ? පොඩි බිල්ඩින් විවෘත කරන්නේ. කවද්ද අප්පා ඉස්කෝලේ ගොඩනැගිලි විවෘත කරන්න ජනාධිපති කෙනෙක් ආවේ? අම්මා මුත්තා කාලෙවත් අහලා තියෙනවා. මේ පාසලේ ගොඩනැගිලි විවෘත කරන්න. ඉස්සර පාසලේ ගොඩනැගිලි විවෘත කරේ කලාප අධ්‍යක්ෂකතුමා. එතුමා තමයි එන්නේ පීත්තපටිය කපලා, ජාතික ගීය ගයලා, පාසල් ගීය ගයලා, නැටුම් කණ්ඩායම නටලා පීත්තපටිය කැපිය කවුද? කලාප අධ්‍යක්ෂක. දැන් ජනාධිපති. ජනාධිපති එනකොට මොකද කරන්නේ? ඒ හැම ඉස්කෝලේකම උත්සවයක් ගන්නවා. උත්සවයට දෙමව්පිය සල්ලි දෙන්නත් උන්. එහෙම නේද? ඒකද කරන්නේ.
එක ළමයෙකුගෙන් 500ක් ගන්න ඕන. මොකද මේ වෙලා තියෙන්නේ? මුළු බිල්ඩින් එකටම ලක්ෂ 30ක් නැහැ. උත්සවයට ලක්ෂ 50යි. මහින්ද මහත්තයා එන්නම කීයක් එනවා? හෙලිකොප්ටර් 3කින් එන්නේ. මොකටද හෙලිකොප්ටර් 3කින් එන්නේ? දැන් බිමී යනකොට කාර් දෙකකින් යන එක පිළිගන්න පුළුවන්. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න. උඩින් මොකටද හෙලිකොප්ටර් 3කින් එන්නේ? එක හෙලිකොප්ටර් එක ප්‍රශ්නයක් આવොත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට. ඔය හෙලිකොප්ටර් 3ට විතරක් කරනවා ලක්ෂ 30ක් විතර දවසකට මතක තියාගන්න. ඊට පස්සේ මහින්ද මහත්තයාගේ කාර් දෙක එතුමා හෙලිකොප්ටරේ කොළඹ ඉඳන් එනකොට එතුමාගේ කාර් දෙක ට්‍රක් එකක පටවලා ටෙන්ට් එකකින් වහලා දෙපැත්තේ ගාමියගේ ගාඩ් එක දාගෙන අරගෙන ඒ බදුල්ල පිට්ටනියට මතක තියාගන්න. ඒ මහින්ද මහත්තයා බයින හෙලිකොප්ටරෙන් බිමට. කාර් දෙක බහින ට්‍රක් එකකින් බිමට. ඉස්කෝලේට ගිහලා පීත්තපටිය කපලා මහින්ද මහත්තයා කාර් එකේ එනවා පිට්ටනියට කාර් එකට කොළඹ යන්න රංගන ට්‍රක් එකට මහින්ද මහත්තයා කොළඹ යන්න රංගන හෙලිකොප්ටරේ. උඩින් එනකොට බිමින් කාර් අරන් එනවා. ඕකටත් යනවා ලක්ෂ 50ක් විතර. රාජපක්ෂ මහත්තයා එහෙට වෙලා හිටියනම් තව බිල්ඩින් 5ක් විතර හදන්න තිබ්බා. අම්මා ඊටත් වැඩි වෙන්න පුළුවන්. මේ මුළු පළාතම පාසල් බුක් කරලා හමුදාව වෙන් කරනවා. රාජපක්ෂ මහත්තයා ගාව ඉන්නවද වෙනම බැටාලියන් 4ක් විතර. ලංකාවේ කවදාවත් බැටාලියන් ගණනාවක් හිටියේ නැහැ නායකයෙක්. ආරක්ෂාවට 6000කට ආසන ප්‍රමාණයක් ඉන්නේ. ඒ අයට වාහන සති දෙකකට කලින් එවන මේ පළාත් වලට හැම කඩයක් ගානෙම යනවා. ගිහිල්ලා යනවා දෙමළයි ඉන්නවද කියලා. ඒකත් හරි අපුරු වැඩ. දෙමළයි ඉන්නවද කියලා අහනවා. හැම කඩයක් අස්සම යනවා. හැම ගෙයක් අස්සම දානවා. දාලා ඉවර වෙලා රාජපක්ෂ මහත්තයා හෙට එනවනම් අද මදුරුවන්ට දුමක් ගහනවා. මදුරුවෝ ඉන්නත් බෑ. ඊට පස්සේ එන දවසේ උදේදිම ගහනවා. ඩෙන්ගු මදුරුවෝ එලවන්න. මොකද ශ්‍රී දේහෙට විදී කියලා. ජනතාවට කොත්තර කෑවත් කමක් නෑ. මේ ඡන්ද දෙන තමුන්වහන්සේලා ඩෙන්ගු මදුරුව ඇනෝප්ලික්ස් මදුරුව ඕන මදුරුවෙක් ගැහුවත් කමක් නෑ. හැබැයි ශ්‍රී දේහෙට ගහන්න බෑ. එන්න කලින් දුම ගහනවා. ගහලා ඔය මුදල් ටික ඉතුරු කරන්න. මේ පාසල් 4ක් 5ක තවත් ගොඩනැගිලි 4ක් 5ක් හදලා දෙන්න දෙන්න. දැන් පීත්තපටි කපන්න යනවා ඉස්කෝලයක් ගන්න. ඇයි ඒ? රාජපක්ෂ මහත්තයෝ ඡන්දේ කරනවා නම් ඡන්දේ කරමු. පිට්ටනියකට ඇවිල්ලා ජනතාවට එන්න කියලා තමන්ගේ මතය කියලා යන්න. මොකද්ද මේ රාජ්‍ය බලය උපයෝග කරගන්නේ? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සල්ලි වලින් නෙවෙයි ඉස්කෝලේ බිල්ඩින් එක හැදුවා. ඉස්කෝලේ බිල්ඩින් එක හැදුවේ කොහොමද? බදුල්ලට දැන් වෙල්කම බැසි රාජපක්ෂ නිමල් සිරිපාල මන් දැක්ක ඇවිල්ලා බදුල්ල බස් ස්ටෑන්ඩ් එකේ බස් බෙදනවා. දැන්ද යකඩ බස් බෙදන්න මතක් වුණා. දැනුයි බදුල්ල ජනතාවට දුෂ්කරයි කියලා මතක් වුණේ. ඡන්දය ඇවිල්ලානේ. මෙතන කාලයක් හාංක විශ්යක් නෑ. පාසල් වල දරුවෝ ගමට ගියේ කොහොමද කියලා බලන්නේවත් නෑ. පොලට ඇවිල්ලා අම්මා තාත්තා ගමට ගියේ කොහොමද කියලා බලන්නේවත් නෑ. හැබැයි හදිස්සිය ඇවිල්ලා බස් 100ක් බෙදනවා. රාජපක්ෂ මහත්තයෝ මේවා මැදමුලනේ වලව්වේ සල්ලිද? නෑ. ගොඩනැගිලි විවෘත කරන්නේ මහජනගේ සල්ලි. බස් බෙදන්නේ මහජනගේ සල්ලි. පාරවල් විවෘත කරන්නේ පීත්තපටි කපක මහජනගේ සල්ලි. අපිට දඩ ගහලා බදු ගහලා එකතු කරගන්න සල්ලි. බදු කොච්චර ගහනවා? සීනි කිලෝයකට ගහන රුපියල් 30ක බද්දා. සීනි කිලෝයකට ගහන රුපියල් 30ක බද්දා. රුපියල් 110 සීනි කිලෝ එක. හරිනා රුපියල් 80යි. කඩේට ගිහලා සීනි 500ක් ගෙනාවොත් රුපියල් 15ක් ආණ්ඩුවට දෙන්න ඕන. පරිප්පු කිලෝයකට ගහනවා රුපියල් 25ක බද්දා. කඩේට ගිහලා පරිප්පු 250ක් ගෙනාවොත් රුපියල් 625ක් ආණ්ඩුවට දෙන්න ඕන. ලොකු සෙමන්ට් එකකට ගහන රුපියල් 175ක බද්දා. කඩේට ගිහලා රුපියල් හදිසියවත් ලොකු සෙමන්ට් එකක් ගෙනාවොත් රුපියල් 105ක් ආණ්ඩුවට දෙන්න ඕන. සුදු ලුණු කිලෝකට ගහන රුපියල් 40ක බද්දා. කඩේට ගිහලා සුදු ලුණු 500ක් ගෙනාවොත් රුපියල් 20ක් ආණ්ඩුවට දෙන්න ඕන. සූදුරු කිලෝකට ගහන රුපියල් 120ක බද්දා. කඩේට ගිහලා සූදුරු 250ක් ගෙනාවොත් රුපියල් 30ක් ආණ්ඩුවට දෙන්න ඕන. කොත්තමල්ලි කිලෝකට ගහන රුපියල් 202ක බද්දා. කඩේට ගිහලා කොත්තමල්ලි 250ක් ගෙනාවොත් 50ක් ආණ්ඩුවට දෙන්න ඕන. ජනතාවගේ කනබන දේවල් වලට බදු ගහලා එකතු කරගන්න සල්ලි. කිරිපිටි වලට බදු ගහනවා. පෙට්‍රල් වලට අදත් කොළඹ වරායෙන් බානකොට මන් දැක්ක චම්පි කරනවා කියලා තිබ්බා කිලෝමීටර් ලීටරයක් 98යි කියලා නෑ 82යි. කොළඹ වරායෙන් අද පෙට්‍රල් ලීටරයක් බානකොට රුපියල් 82යි. ඒක මේ වැලිමඩ නගරේ විකුණන්නේ 162ට. දුබායි රටෙන් තෙල් අරගෙන නැවක පටවලා කොළඹ වරායෙන් බානකොට 82යි.
82 ගෙන ආපු තෙල් ටික වැලිමඩ සෙට් එකට එනකොට 162යි. ඇයි බදු පිට බදු තෙලුත් තරම් නැවුත් නැගලා කොළඹ බාණ්ඩ 82යි. ඒ තෙල් ටික වැලිමඩට එන්න 80ක් ගන්න. බදු පිට බදු ආසන්න වශයෙන් රුපියල් 68ක් ගන්නවා බද්ද. මතක තියාගන්න. අපි සෙට් එකට ගිහලා පෙට්‍රල් ලීටරයක් ගැහුවොත් ආණ්ඩුව රුපියල් 68ක් දෙන්න ඕන. සෙට් එකට ගිහලා පෙට්‍රල් ලීටර දෙකක් ගැහුවොත් ආණ්ඩුවට දෙන්න ඕන රුපියල් 136ක්. මතක තබන්න. බදු පිට බදු. මේ ආණ්ඩුව ජනතාවගේ කන බොන දේවල් වලට ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු පිට බදු ගහලා එකතු කරගන්න සල්ලි මේ. ඒවා හොරා කාලා ඒවා නාස්ති කරලා සොච්චමත් දෙනවා බිල්ඩින් එක හදන්න. ඒකත් හරි අපූර්ව බිල්ඩින්. හැම බිල්ඩින් එකක්ම හදන්න ඕන පාරට පේන. නම පේන. මොකද මේ වෙලාව තියෙන්නේ? ඉස්කෝලේට ගියපුවාම ඉස්කෝලේ වාතාශ්‍රය බලලා ඒකේ තියෙන පරිසරය බලලා දරුවන්ට නිදහසේ ඇවිදින්න පුළුවන්ද කියලා බලලා ඉඩකඩ කොහොමද තියෙන්නේ කියලා බලලා තමයි බිල්ඩින් එක තීරණය කරන්නේ. හැබැයි දැන් මේ බිල්ඩින් එහෙම බෑ. මෙව මහින්දියෝත බිල්ඩින් නේ. එව්ව තියෙනකොට පාරට පේන. හැමතැනකම තීරණ ගත්තේ පාරට පේන්න හදපල්ලා කියලා. මොකද මේ කරන විකාරේ? මේ මහජනගේ සල්ලි. බිල්ඩින් එකට තමයි මහින්දියෝත බිල්ඩින්. මට මේ ළඟදී මරු යෝජනාවක් කළා. රටේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන්නලු කවුරු හරි මැරුණට පස්සේ මිසක්කා ඒ නාම පුවර වලට නම් දාම තහනම් කරන්න කියලා. ඒකත් හරි යෝජනාවක්. ඉස්සර එහෙම නෙවෙයි. ඉස්සර කවුරු හරි මිය කියපුවම නේ අප්පා අනුස්මරණ පාරක් හැදුවේ. අනුස්මරණ බිල්ඩින් එකක් හැදුවේ. අනුස්මරණ පුස්තකාලයක් හැදුවේ. ඉස්සර කවුරු හරි මිය කියපුවම තමයි හැදුවේ. කෙත්තාරාම ක්‍රීඩාංගණය ප්‍රේමදාස මහත්තයා මරුණාම ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වුණා. කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බණ්ඩාරනායක මහත්තයා මරුණාම බණ්ඩාරනායක ගුවන්තොටුපළ වුණා. එහෙමනේ උනේ. දැන් මේ හරි අගේට ඉන්නවා. සුවර් නෑ පේන්නවා. අගේට ඉන්න බව පේනවා. එන්ජින් එක නම් දිරලා තියෙන හොඳටම හොඳයි. ඔය ඊයේ පෙරේදත් ඇමරිකාවට ගිහින් ආව එන්ජින් එක රිපෙයාර් කරගන්න. දැන් හෙට අනිද්දා ඔන්න වේදිකාවකට දුවලා පෙන්නයි යහපනා කියලා බුදු සහාතිකයි හරිද ඔය වේදිකාවකට හොඳට දුවලා කැසපට ගවාගෙන දුවලා පෙන්නයි මාට තාම මගේ තාම එන්ජින් එක හොඳයි කියලා දිරලා තියෙන්නේ 80 ගණන් වල හොඳට බීපුවකින් රඟ අම්මා මම දන්න හොඳට ඉවුවා හරිද මේ බීලා තංකල්ලේ කාණු ගානේ බෝක්කු ගානේ වැටි හිටියේ හරිද ඔය එන්ජින් එක තියෙන්නේ දැන් අර එහෙම මෙන් ඉන්ජෙක්ෂන් ගාලා මන්ත්‍ර ගුරුකම් කරලා එළුව කපලා පස්සයට රිංගලා හරිද සමහර දවස්වල නේද වල කපලා බලයට රින්ගගෙන ඉඳලා උඩ තොইল කරලා යාන්ත රිපෙයාර් කරන් ඔක ඉන්නේ හරිද දැන් මොකද වෙලා තියෙන්නේ ඉතින් මේ තරම් මහජනක මුදල් නාස්ති කරන්න ඉඩ දෙන්න ඕන දැන් හැමතැනම නම් ගහන්න පටන් ගන්න තියෙනවා මොකද මේ කරන විකාරේ ඇයි ජනතාව බයයි ජනතාවට නම අමතක වෙයි කියලා හැබැයි පේන තරමට හොඳයි නම දකින්නකොට මහින්ද මහත්තයා විතරක් නෙවෙයි ජනතාවට මතක් වෙන්නේ අම්මා පවන් ගන්න. එයා විතරද මතක් වෙන්නේ නෑනේ. මේකට මේ කරන්නේ. ඉතින් මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරලාද මේ පළාත් වල ඡන්දේ කරන්නේ. අපි කියන රාජපක්ෂ මහත්තයා ඡන්දේ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. තමුන්නාන්සේගේ සභාපති නම් එන්න, තමුන්නාන්සේගේ ලේකම් වෙන්න, ජාතික සංවිධායකයෙන්ද, තමුන්නාන්සේ පක්ෂ නායකයෙක් හැටියට එන්න ඡන්දේ කරමු. හැබැයි අද ඡන්දේ කරන්නේ කොහොමද? අපි එන්නේ පක්ෂ නායකයෝ හැටියට මහින්ද මහත්තයා එන්නේ ජනාධිපති හැටියට අපේ පක්ෂ සහෝදරවරු එන්නේ පක්ෂ නායකයන් හැටියට මහින්ද මහත්තයාගේ ගෝල බාලය එන්නේ ඇමතිවරු හැටියට ඒගොල්ලෝ ජීප් එක ආණ්ඩුවෙන් ඒගොල්ලන්ට වාහනේ තෙල් ආණ්ඩුවෙන් කන්න බොන්නේ ආණ්ඩුවෙන් වියදම් කරන්නේ ආණ්ඩුවෙන් බෙදන්නේ ආණ්ඩුවෙන් ඒගොල්ලෝ ආණ්ඩුවෙන් ඡන්දේ කරන්නේ මේවා ඡන්දද ඡන්ද තියෙන පක්ෂ අතර අද මොකද මේ වුව ඡන්දේ පක්ෂය ආණ්ඩුවේ අතර ඡන්දය ඡන්ද තියෙන්න ඕන මෙතුවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට බාර දෙන නාම යෝජනා පත්‍රය තියෙන කොහොමද? ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ. නේද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නේද? බුලත් කොලේ ලකුණ. ඡන්ද පත්‍රිකාවේ තියෙන පක්ෂ ඡන්ද පිටියේ තියෙන්නේ පක්ෂය ආණ්ඩුවයි අතර. ඒගොල්ලෝ ඡන්ද කරන්නේ ආණ්ඩුව වලින්. ඒගොල්ලෝ ඡන්ද කරන්නේ ආණ්ඩුව සල්ලි වලින්. ඒගොල්ලෝ ඡන්ද කරන්නේ ආණ්ඩුව මාධ්‍යයෙන්. ඒගොල්ලෝ ඡන්ද කරන්නේ ආණ්ඩුව දේපල වලින්. ඒගොල්ලෝ ඡන්ද කරන්නේ ආණ්ඩුව විවෘත කිරීම වලින්. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද කරන්නේ පක්ෂෙන් ජනතාව දෙන ආධාරයෙන් ජනතාව දෙන උදව්වෙන්
අපි මහින්ද මහතා කරට කර සටනක් කරමු මේ රටේ. සහතිකයි කරට කර සටනක් වෙනවා කවදද? ජනාධිපති වර්ණයේ. ජනාධිපති වර්ණයේ යත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපිත් එන්නේ පක්ෂ වලින්. ඒතර තමයි කරට කර සටන. ඒ කරට කර සටනදී රාජපක්ෂ මහත්තයයි පවුලයි පවුල වටේ ඉන්න කල්ලියයි ගෙදර යවනවා. සහතිකයි තමුන්නාන්සලාට කියන මේ පාලනය පෙරලා දමනවා. මේක පෙරලා දමන්න ඕන. මේක තවදුරටත් ඉස්සරහට ගෙන යන්න ඕන ආණ්ඩුවක් නෙවෙයි. තවදුරටත් බලය දීලා ශක්තිය දීලා ඉස්සරහට ගෙන යන්න ඕන ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවට බදු ගහලා දඩ ගහලා උපන්න සාතික මරණ සාතික විවාහ සාතික ගාස්තු වැඩි කරලා මහජනක දේපල හොරා කාලා ජාතිකත්වයෙන් අතර ගැටුම් ඇති කරලා මුස්ලිම් සිංහල ජනය අතර ගැටුම තීව්‍ර කරලා සැකේ වැඩි කරලා අවිශ්වාසය වැඩි කරලා ක්‍රෝධය වෛරය වැඩි කරලා රටකට යන්න පුළුවන්ද? අපි අපේ දරුවන්ට ආදරේ ඉන්න මේක වෙනස් කරන්න ඕන. දැන් අපිට මුන්නාන්සලට කියන්න ආවේ මේ පණිවිඩි. දැන් මේක වෙනස් කරන්න ඕන කාලය ඇවිල්ලා තිබෙනවා. හොඳටම ඇති මේ ආණ්ඩුවට ඡන්ද දීලා ශක්තිමත් කරලා ඉස්සරහට ගෙනිච්ච. දැන් වෙනස් කරන්න ඕන. මොකටද තවත් මේ ආණ්ඩුවට ඡන්ද දෙන්නේ? අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අහන්නේ. මොකටද මේ ආණ්ඩුවට ඡන්ද දෙන්නේ? මොනවා කරවද? මහජනක දේපල හොරා කෑවද? පවුලක් රටේ සියලුම ආයතන අත්පත් කරගෙන සියලුම ආයතන රාජපක්ෂ මහත්තයා ගාව තියෙන රටේ වැදගත් ආයතන 100ක්. වැදගත් ආයතන 100ක් පාලනය කරන රාජපක්ෂ මහත්තයා. විස්ම කර්මයක්. නෑ මේ මැදපොළේ රාජපක්ෂ අපි දන්නවා. කොහොමද ආයතන 100ක් පාලනය කරන්නේ? රටේ වැදගත් ආයතන 100ක් ඔහු තියාගෙන ඉන්නවා. ඒවා තමයි වැඩිම සල්ලි පොම්ප කරන්නේ. ඒ වගේම තමයි රටේ වැඩිම කොන්ත්‍රාත්තු වෙන්නේ. ඒ වගේම තමයි රටේ වැඩිම ගනුදෙනු වෙන්නේ. ඒ සියල්ල තියාගෙන ඉන්නේ Tamanට ඇතිපදමට හොරා කන්න මතක තබා ගන්න. ඒ නිසා මේ පාලනය වෙනස් කරන්න ඕන. මේ පාලනය වෙනස් කිරීමේ තීරණයක් අපි ගන්න ඕන. එය තවත් මේ වර්ගයේ ආණ්ඩුවක් හදන්න නෙවෙයි. ඒක තවත් මේ වර්ගයේ මේ පන්නේ ආණ්ඩුවක් හදන්න නෙවෙයි. අපි ගන්න ඕන මොකද්ද? අපි හදන්න ඕන මේකට වඩා හොඳ ආණ්ඩුවක්. මේ රටේ ඈත ගම්මානවල දුක් විඳින අම්මා තාත්තා වෙනුවෙන් ආණ්ඩුවක් හදන්න ඕනේ නැද්ද? මේ වැලිමඩ අලගොවිය වෙනුවෙන් ආණ්ඩුවක් හදන්න ඕනේ නැද්ද? මේ ආණ්ඩුව වැලිමඩ අලගොවියගේ ආණ්ඩුවක්ද? තමුන්නාන්සලා මේ වැලිමඩ අම්මා තාත්තා ඡන්දෙ දුන්නට මේ ආණ්ඩුව කාගේ පැත්තද ගත්තේ? මොකද්ද මේ අල ප්‍රශ්නේ? ඉන්දියාවේ ගුජරාට් වල අල හිටවලා ගුජරාට් වලින් ලොරි වල දාලා ඉන්දියාවේ වරායට ගෙනල්ලා ඒ වරායෙන් කන්ටේනර් වලට දාලා ඒවා කොළඹ වරායෙන් බාලා ඒක කොළඹ වරායේ තොග කඩේට ගිහිල්ලා ඒකෙන් ගෝණි 3-4ක් අරගෙන වැලිමඩට එනකොට වැලිමඩ අල වලට වඩා ලාභයි ඉන්දියාවේ අල. එහෙම කොහොමද? ගුජරාට් වල අල ලොරි වල පටවල වරායට ගෙනල්ලා නැව් වල පටවල කොළඹ තොග මුදලාලි තියාගෙන එතන මාස 3-4ක් මාසයක් දෙකක් තිබිලා ඒ අල ටික ලොරි වල පටවල වැලිමඩට එනකොට එහා වත්තෙන් ගලවන අල වලට වඩා ඉන්දියාවේ අල ලාභයි. එහෙමනේ. එහෙම කොහොමද වෙන්නේ? එහෙත්තල මෙහෙත්තල. මොකද්ද ප්‍රශ්නේ? අපේ නිෂ්පාදන පිරිවැය වැඩි. ඉන්දියාවේ ගොවියන්ට සියලුම බල ශක්තිය නොමිලේ දෙන්නේ. ඉන්දියාවේ ගොවියන්ට විදුලිය නොමිලේ දෙනවා. භූමි දෙල අවශ්‍ය තැන නොමිලේ දෙනවා. ඉන්දියාවේ ගොවියන්ට එහෙම නිෂ්පාදනය කළාද පොහොර ලබා දෙනවා. ඉන්දියාවේ ගොවියන්ට එහෙම නිෂ්පාදනය කළාද කෘමිනාශක ටික වල්නාශක ටික දෙනවා. ඉන්දියාවේ ගොවියන්ට ඉන්දියාවේම හදන බීජ අල ටික දෙනවා. ඉන්දියාවේ 1.17යි 18යි. මම ගියා එක සැරයක් ඉන්දියාව. යාල වගාවන් තියෙන ප්‍රදේශෙ. ගිහලා අපි බැලුවා. වගේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අල හොන්ඩරයක් හිටවුවම හොන්ඩර 18ක් විතර එනවා. ඇයි බීජ හොඳයි, තාක්ෂණය හොඳයි, උපදෙස් ටික හොඳයි. මේ ඔක්කොම අනුවයි අල හොන්ඩරේට 18ක් ඉරිනවා. අපේ 1.7යි 8යි. එනිසා ඉන්දියාවේ අල කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම වගේ 3 ගුණයක වියදමක් යනවා ලංකාවේ. එනම අල ප්‍රශ්නේ ස්ථාවර විසඳුම මොකද්ද? එන කන්නේට බදු ගහන එක නෙවෙයි. කොහොමද අපි අල ගොවියගේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්නේ? ඒකට අපේ බීජ පරීක්ෂණ ආයතනයකට නගල් සිටවන්න ඕන. ලංකාවේ වැඩිම ආචාර්ය උපාධි ගත්තු අය කොහෙද ඉන්නේ? ලංකාවේ වැඩිම ආචාර්ය උපාධි ගත්තු අය ඉන්නේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ. ලංකාවේ දෙපාර්තමේන්තුවක් ඇතුලේ ගත්තොත් වැඩිම PhD උපාධිධාරීන් ඉන්නේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ. පරීක්ෂණ කරනවා, අලුත් දේවල් හොයා ගන්නවා,
හැබැයි ඒවා ගොවි අතරට එන්න සලස්මක් නැහැ. තමුන්නාන්සලා ගිහිල්ලා බලන්න ගොවිපලකට, ගොවි පර්යේෂණ ආයතනයකට, ගොවි ප්‍රදර්ශනයකට, ගොවි උපදේශක මහත්තයා පර්යේෂණ මහත්තයා අපිට කියනවා මෙන්න අලබීජ හොයාගත්තා. මේවා මෙහෙම හදන්න පුළුවන්, මෙච්චර ආස්වන්න පුළුවන්. හැබැයි පර්යේෂණ ආයතන ඔක්කොම දිර තියෙනවා. පර්යේෂණ පත්‍රිකා ඔක්කොම පර්යේෂණ ආයතනේ. හොයාගත්තු අලබීජ ටික ඔක්කොම පර්යේෂණ ආයතනේ. හැබැයි ඒ අපේ රටේ විද්‍යාඥයන් කුසි විද්‍යාඥයන් හොයාගන්න අද පර්යේෂණ ටික ගොවි බිමට අරගෙන එන සලස්මක් හදනවා. ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අඩු වෙන සලස්මක් හදනවා. මතක තබා ගන්න. අඩු වෙනවයි නිෂ්පාදන පිරිවැය. එතකොට ඉන්දියාවේ යාලා අපිට තර්ජනයක් නෙවෙයි. අද ඉන්දියාවේ යාලා අපිට තර්ජනයක් වෙලා තියෙන්නේ ඇයි? අපේ යාලා කිලෝ එකක් හදන්න යන වියදමෙන් භාගයකටත් වඩා අඩු වියදමක් යන තමයි යන්නේ ඉන්දියාවේ යාලා කිලෝ එකක් හදන්න. එහෙනම් අපේ යාලා කිලෝ එක නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඕන. ඒ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න අපි හදන්න ඕන සලස්මක්. අපි තමුන්නාන්සලාට කියන අපි හදනවා එම සලස්මක්. එතකොට අපේ අලගොවියාගේ නිෂ්පාදන පිරිවැය අඩුයි. එතකොට ඉන්දියාවේ යාලා නෙවෙයි කොහේ යාලාවත් වැලි මණ්ඩල එක තරග කරන්න බැරි වෙළඳපොළක් අපි හදලා දෙනවා. ඒක තමයි යාලවලට තියෙන ස්ථාවර විසඳුම. ඒක යනතෙක් తాවකාලික විසඳුම තමයි. අපි සංගණනය අපි හරියට බලන්න ඕන. අපේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඔයාලට පඩි දීලා නිලධාරීන් දීලා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියලා තියෙන මොකටද? ඒගොල්ලන්ට රටේ සංගණනය කරන්න ඕන, පරිශ්‍රණය කරන්න ඕන. රටට කොච්චර අල ඕනද? ඒක බලන්න ඕන. රටට අල මෙට්‍රික් ටන් අපි තම 10000ක් ඕන. වැලිමඩෙන් කීයක් එරෙනවද? බණ්ඩාර වලින් කීයක් එනවද? නුවරඑළියෙන් කොච්චර එනවද? ලංකාවේ අල එන්නේ මෙට්‍රික් ටන් 4000 කියලා හිතමු. ඒත් අපිට 10000ක් ඕන. තියෙන්නේ 4000යි. ඒ 4000 එන්නේ කොයි කාලෙද? ඒක එන්නේ අගෝස්තු අග සැප්තැම්බර් මාසය තුල නම් අපි බලන්න ඕන සැප්තැම්බර් වල එන අල සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 4කට අපිට ප්‍රමාණවත්. හැබැයි මාස 8කට අපිට මදි මාස 8ට අපි ගේනවා. දැන් මාස 8ට ඕන කොච්චරද කියලා බලන්න ඕන. ඒ ගේන ප්‍රමාණයට විතරක් අපි බලපත්‍ර දෙන්න ඕන. දැන් මොකද කරන්නේ? දැන් තමුන්නාන්සලාගේ කොටුවේ තියෙන අල තමුන්නාන්සලාගේ ගොවිපලේ තියෙන අල එරෙන දවස දන්නේ තමුන්නාන්සලා විතරක් නෙවෙයි. කොටුවේ පිට කොටුවේ වෙලෙන්දක් දන්නවා වැලි මඩ අල එරෙන දවස. පිට කොටුවේ තොග වෙලෙන්දක් දන්නවා වැලි මඩ අල එරෙන දවස. ඉතින් මොකද කරන්නේ? සැප්තැම්බර් අල එන්න පටන් ගන්නෙ. සුපුරුදු පරිදි ගහන්න පටන් ගන්නවා බද්ද. ඊට කලින් ගෙනලා කොටුව පුරව ගන්නවා. අද ගිහලා බලන්නකො පිට කොටුවේ කපඩ පිරලා උතුරලා ගිහලා ඉන්දියාව අලවලින් දැන් රාජපක්ෂ මහත්තයා 10ක බද්දක් ගෙවුවා. ඊට පස්සේ මේ වැලිගමට ආවා වෙල්ගමයි සුසිල් ප්‍රේමජයන්ත. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හම්බුණා. හම්බෙලා කිව්වා අපිට ගම් වලට යන්න බෑ තව බද්ද ටිකක් ගැහුවේ නැත්තම් කියලා. බද්ද ගැහුවා 40ක්. කවුරුවත් ගේන්නේ. ගේන්න ඕනෙත් නෑ. ඇයි ඇති පදමට ගෙනල්ලා. සලස්පක් නෑ ඇයි මේ ආණ්ඩුව ඉන්න කොටුවේ තුග වෙලෙන්ද පස්සේ ඒගොල්ලන්ගේ පැත්තේ තමයි මේ ආණ්ඩුව ඉන්නේ. ඒගොල්ලන්ට තමයි මේ ආණ්ඩුව සලකන්නේ. ඒගොල්ලන්ට තමයි මේ ආණ්ඩුව සල්ලි වියදම් කරන්නේ. මේ ආණ්ඩුවට සල්ලි වියදම් කරන්නේ තොග වෙලෙන්දෝ. ඒ නිසා මේ ආණ්ඩුව ගන්නේ තොග වෙලෙන්දගේ පැත්ත වැලිගම ගොවියම්මා තාත්තගේ පැත්ත නෙවෙයි. ඒ නිසා මේ වැලිගම ගොවියම්මා තාත්තා අල ගොවියා කියන්න ඕන. ආණ්ඩුව ඡන්දය ඉල්ල ගන්න ගිහිල්ලා කොටුවේ තොග වෙලෙන්දන්ගි මේ ගොවියම්මා තාත්තා ඡන්දෙ දෙන්න එපා. ඒ නිසා මේ ආණ්ඩුව නියෝජනය කරන ජනතාවගේ පැත්ත නෙවෙයි. මේ ආණ්ඩුව හැමදාමත් නියෝජනය කරන්නේ මුදලාල්ලගේ පැත්ත. ඒ පැත්තේ තොග මුදලාල්ලගේ පැත්ත. ඒ නිසා අපි තමුන්නාන්සලාට කියන මේක වෙනස් කරන්න ඕන. මේ රටේ ආණ්ඩුවක් හදන්න ඕන ජනතාවගේ පැත්ත නියෝජනය කරන ආණ්ඩුවක්. මේ රටේ පාලනයක් හදන්න ඕන ජනතාවගේ පැත්ත නියෝජනය කරන පාලනයක්. අන්න ඒ වෙනුවෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ හැදුවේ. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඒ සඳහා මේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට හයියක් දෙන්න. ජනතා විමුක්ති පෙරමුණට ශක්තියක් දෙන්න. මේක අපි ඔක්කොම එකතු වෙමු. සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව ශ්‍රී ලංකා UNP ભેදකින් තොරව ගම්වල අපි ඔක්කොම එකතු වෙලා
සැප්තැම්බර් මාසේ 20 වෙනිදා සීනුවට කතරියක් ගහලා ජනතා විමුක්ති පෙරමුණ හයියක් දීලා එළබෙන මහමැතිවරණ ජාතික මැතිවරණයකදී මේ රට වෙනස් කිරීම දිශාවට පය තබමු. මේ රට වෙනස් කිරීම දිශාවට පියවර තබමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් ඒ වෙනුවෙන් සියලු දෙනාට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.